right අපි පටන් ගමු එහෙනම් සියලු දෙනාටම අයබෝවන් මේ අද උදේ සුපුරුදු ආකාරයෙන් තියෙනවා මේ පේපර් එකක් කරන්න හරි විනාඩි 45කට ප්‍රශ්න 20ක පේපර් එකක් මම හදලා තියෙනවා හරි පුතේ අපි එහෙනම් මේ පටන් ගමුනේ බලන්න පේපර් එකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉවර වෙලා නවත්තපු දැන් ටෙමො නොක්ටියුට් එකේ බලන්න පළවෙනි ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට සුපුරුදු ආකාරයෙන් ඔයගොල්ලෝ මොනවා හරි ඔයගලගේ පැත්තෙන් ගැටලු තියෙනවා නම් ඒව අහන්න. රයිට් පළවෙනි ප්‍රශ්න තියෙනවා මෙහෙම. දත්ත හා සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. සාවද්‍ය කියලා කියන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. ඒකේ එක තියෙනවා කිසියම් සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය නො වූ අමුද්‍රව්‍ය තත්වයේ පවතින අවයව දත්ත ලෙස හඳුන්වයි. මොකද කියන්නේ තියෙන එක? දත්ත හා සම්බන්ධ ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි කියන්නේ තෝරන්න කියන්නේ. කිසියම් සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය නො වූ අමුද්‍රව්‍ය තත්වයේ පවතින අවයව දත්ත ලෙස හඳුන්වයි. මොකද මේ ප්‍රකාශ සම්බන්ධ කියන්නේ තියෙන්නේ ඒ ප්‍රකාශය ඒ ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය හරි දත්ත කියලා කියන්නේ සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය නොවිච්ච අමුද්‍රව්‍ය තත්ත්වයේ පවතින කරුණු නැත්නම් අවයව. ඒ ප්‍රකාශය හරි. දෙක සැකසීමකට භාජනය වී තිබුණද ඒ කියන්නේ පුතේ ප්‍රොසෙස් වෙලා තිබුණත් නිගමනවලට එළඹීමට උචිත නොවන අවයවද දත්ත ලෙස හඳුන්වයි. මට කියන්නේ ප්‍රකාශය සම්බන්ධව ඒ ප්‍රකාශය හරිද වැරදිද? ඉක්මන් කරන්න ඕනි. හරි. ඈ? හරි. හරි. ඔව්. රයිට්. ඒ කියන්නේ පුතේ සැකසීමක් වෙලා තිබුණත් අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් දත්ත සම්බන්ධව සිදු කරන අර්ථ දැක්වීමේදී මූලික වශයෙන් කියන්නේ සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය වූ අවයව නැත්තම් කරුණු තොරතුරු කියලා කියනවා. එහෙම නොවිච්ච ඒවා දත්ත කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය අර්ථ දැක්වීම. හරි. හැබැයි අපි තේරුම් ගන්න තියෙන්න ඕනේ මොකද්ද? සැකසීමකට භාජනය වෙලා තිබුණත් නිගමනවලට එළඹීම සඳහා සුදුසු නොවන මට්ටමේ කරුණු නම් හරි. ඒ කියන්නේ සැකසීමකට භාජනය වෙලා ලැබිච්ච ප්‍රතිඵලයක් වුණත් ඒ ප්‍රතිඵලය නිගමනයක් ලබා ගැනීම සඳහා නැත්නම් තීරණයකට තීන්දුවකට එන්න සුදුසු මට්ටමේ නැත්නම් ඒ වගේ ඒවත් අපි කියන්නේ මොනවා කියලාද? දත්ත කියලා. එහෙනම් දෙවෙනි වාක්‍යයත් හරි. නැත්නම් දෙවෙනි උත්තරෙත් හරි. හරි කියලා කියන්නේ දත්ත සම්බන්ධව නිවැරදි ප්‍රකාශයක්. මට කියන්න අනුද මේ උදාහරණයක්? දෙවෙනි ප්‍රකාශය හරි කියලා කියන්න උදාහරණයක්? සැකසීමකට භාජනය වී තිබුණද නිගමනවලට එළඹීමට උචිත නොවන අවයවද දත්ත ලෙස හඳුන්වයි. ඒ ප්‍රකාශයත් හරි. හරි. දෙවෙනි ප්‍රකාශය මට උදාහරණයක් කවුරුද කියන්නේ? දැන් ඔයගොල්ලෝ හරි කියන නිගමනයට එළඹෙන්නේ කොහොමද? ඉපකන්න. උත්තරේ නැහැ. අනුද? සර්. ඒකට උත්තරයක් දාන්න මාළු පුතේ. හිතන්නේ. ඇයි? එච්චර හිතන්න දෙයක් නැහැ. රයිට්. ඔය පුතේ අපි මේ මොනවාද? ක්ලාස් එකේ කතා කරලා තියෙනවා. ඔයාලට අමතක ඇති. ඔව් රයිට්. මෙහෙම ගන්න පුතේ. දැන් අපි කිව්වොත් මෙහෙම විෂයක ලකුණු 80යි. ඔයිනම් අපි මෙහෙම දාගමුකෝ. හරි? ICT විෂය නැත්නම් විෂයක ලකුණු 80යි. දැන් මට කියන්න විෂයක ලකුණු 80යි කියලා කිව්වහම මේක වැටෙන්නේ දත්තයකටද තොරතුරකටද? විෂයක ලකුණු කියන්නේ දත්තයකට උදාහරණයක්ද තොරතුරකට උදාහරණයක්ද? දත්තයක්. මේක දත්තයක්. අපි සාමාන්‍යයෙන් ගන්න මේක දත්තයක් කියලා. හැබැයි පුතේ අපි දන්නවනේ හරි දැන් විෂයක ලකුණු 80යි කියලා කිව්වහම මේ 80 කියන එක හැදෙන්නේ සැකසීම් හරහා නෙමෙයිද? අපි උදාහරණයක් ගත්තොත්
මේ කියන විෂය පුතේ ICT නම් නේ ICT නම් අපි දන්නවා ICT පේපර් එකේ නැත්නම් ICT වලට අදාළ papers නේ කොටස් කීපයක් තියෙනවා MCQ තියෙනවා MCQ ප්‍රශ්න 50ක් තියෙනවා නේ ඒ 50ට එක ලකුණ ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා හරි එතනත් දැන් අපි ඉතින් පේපර් එක මාක් කරලා ඉවරලා ආන්සර් එක මාක් කරලා 1 2 3 4 5 කියලා ඒ ටික එකතු කරලා ඕනි 50න් කීයද කියලා කියන්නේ නේ ඊගාට අපි දන්නවා ස්ට්‍රක්චර්ඩ් කොටසක් තියෙනවා අපි කියන්නේ A කොටස කියලා රචනා ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර්ඩ් කොටසක් තියෙනවා ව්‍යුහගත රචනා කොටසක් නේ ඒකේ ප්‍රශ්න 4ක් තියෙනවා ලකුණු 20ක් හම්බ වෙනවා එතකොට මේ ප්‍රශ්න 4 කියලා කියන්නේ පුතේ අර කෙටි ප්‍රශ්න 4 වගේ නෙමෙයිනේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුක්තයි සමහර අවුරුදු වල ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ එක ප්‍රශ්නෙට කොටස් 5 ඇවිල්ලා තියෙනවා එතකොට එක ප්‍රශ්නෙට ලකුණු 5 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 20යි. එතකොට එතන සමහර අවස්ථා තියෙනවා කොටස් 3යි තියෙන්නේ. මුළු ප්‍රශ්නෙටම කොටස් 3යි තියෙන්නේ. සමහර අවස්ථා තියෙනවා මුළු ප්‍රශ්නෙටම කොටස් 2යි තියෙන්නේ. දැන් හිතන්නකෝ මුළු ප්‍රශ්නෙටම කොටස් 3ක් තිබිච්ච අවස්ථාව ගැන හිතන්න. මුළු ප්‍රශ්නෙටම කොටස් 3ක් තිබුණොත් ප්‍රශ්නෙට හම්බෙන්නේ පුතේ මුළු ලකුණු ගාන 5යිනේ. ඉතින් කොටස් 3කට 5ක් දෙන්න කියන්නේ කොටස් 3ට සමානව ලකුණු දීලා පුතේ ලකුණු 5ක් හදන්න බෑනේ. නේ? එතකොට සමහරලාට එක කොටසකට එක ලකුණයි හම්බෙන්නේ. ඊටු කොටස් දෙකට ලකුණු දෙක ගානේ හම්බෙනවා. එතකොට ලකුණු 2යි 2යි 4යි. පළවෙනි කොටස 2 ලකුණයි ලකුණු 5යි. කොහොමද එන්නේ? හරි. එතකොට එතන ඔයගලන්ට තේරෙනවා ලකුණු එකතු කිරීමක් කරන්න ඕනේ. නේ? එතකොට එතන process වීමක් තියෙනවා. ඊගාවට essay කොටස නැත්නම් අපි කියනවා A කොටස B කොටස මේක B කොටස මේක A කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ essay එකට අපි දන්නවා ප්‍රශ්න 6ක් තිබුණාට එතනත් අපි ලියන්න ඕනි 4යි. එකකට ලකුණු 7මාර ගානේ ලකුණු 30ක් දෙනවා. එතකොට ඔන්නෝම තමයි 100 හැදෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මම මේ ICT ගත්තේ උදාහරණයකට සහ ඔයගලන්ට ඒ අවබෝධය ලබා දෙන්න කාට හරි මේ අවබෝධයක් නැතුව ඉන්නවා නම් තාමත් එතකොට පුතේ මේ ලකුණු 80 කියන එක හැදෙන්නේ එක ප්‍රශ්නයක් දීලා එක කොටසයි තියෙන්නේ එක ප්‍රශ්නයයි ඒකට හරි හෝ වැරදි ලකුණු 80යි. එහෙම දෙනව නෙවෙයිනේ. නේ කෙටි ප්‍රශ්න තියෙනවා 50ක් ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්න 4ක් තියෙනවා කොටස් කිහිපයක් තියෙනවා නිකමට අපි හිතුවත් කොටස් 3 ගානේ ප්‍රශ්න 4ක් තිබුණොත් පුතේ කොටස් 12ක් එනවනේ නේ ඊගා රචනා ප්‍රශ්නයක් ප්‍රශ්න 4ක් තියෙනවා එතනත් කොටස් තියෙනවා එහෙනම් විෂයක ලකුණු හැදෙන්නේ මොන වෙලාවද සැකසීම් වෙලා හොඳට තේරුම් ගන්න උදාහරණයක් තමයි හොඳම උදාහරණයක් තමයි විෂයක ලකුණු කියලා කියන්නේ සැකසීම් මත ගොඩනගෙන ප්‍රතිඵලයක් විෂයක ලකුණු කියලා කියන්නේ යම් සැකසීම් ප්‍රමාණයක් මත ගොඩනැගෙන ප්‍රතිඵලයක්. හැබැයි ඒක සැකසීම් මත ගොඩනැගුණාට පුතේ ඒක අපි තොරතුරක් කියලා සලකන්නේ නැහැ. විෂයක ලකුණු කියන එක අපි ගන්නෙ දත්තයක් ලෙස. හේතුව තමයි කිසියම් විෂයක ලකුණු කියන ලකුණු කියලා එක්කෙනෙක්ගේ ලකුණක් පදනම් කරගෙන නිගමනයක් ලබා ගැනීම හෝ තීරණයක් තීන්දුවක් ලබා ගැනීම සිදු කළ නොහැකි නැත්නම් සිදු කරාට වැඩක් නැහැ. ඒක හරවක් නැහැ. දැන් තේරෙනවද? අන්න ඒ නිසා අපි කියනවා කියලා විෂයක ලකුණු කියන්නේ දත්ත කියලා. හරි? හැබැයි අමතක කරන්න එපා. විෂයක ලකුණු ගොඩ නැගෙන්නේ සැකසීම් හරහා. එහෙනම් අපේ මේ දෙවෙනි උත්තරේට හොඳම උදාහරණයක් තමයි මොකද්ද? විෂයක ලකුණු. ඒ කියන්නේ සැකසීමක් වෙලා තිබුණත් නිගමන සඳහා භාවිතා කළ නොහැකි මට්ටමේ දෙයක් නම් ඒකත් අපි සලකන්නේ දත්ත කියලා. හරි? රයිට්. එන්න තුන්වෙනි එකට. කුමන හෝ ආකාරයක අවයවයක් වුවද ඒ කියන්නේ අවයවය කුමන ආකාරයේ එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සැකසීමක් සඳහා ආදානයක් වේ නම් එය දත්ත ලෙස සලකයි. ඇත්තද? හරි. ඔව්. දැන් අපි මේක සැකසීම කියලා හිතුවොත් අපි දන්නවා මේ සැකසීම සඳහා ලබා දෙන දේ මොකක් වුණත් හරි මොකක් වුණත් මේක අනිවාර්යයෙන් මොකද්ද? දත්ත කියලා අපි සලකන්නේ. ඒ කියන්නේ ආදානය වෙන දෙයට අපි කියන්නේ දත්ත. ඒක විශේෂයෙන්ම හයිලයිට් කරන්න හේතුව මොකද්ද? මම කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් විදිහට ඔය වගේ දෙයක් ගන්න හේතුව මොකද්ද? අභ්‍යන්තර කාරණේ මොකද්ද? සමහර තොරතුරු තියෙන දත්තනේ. අන්න හරි. බොහොම හොඳයි. අපි ගිස්මානෙක් කතා කරා. එතන මම ආපහු මේ ප්‍රශ්න ටිකක් දීලා ඒ ටිකම කතා කරන්න පුතේ මොන පැත්තකින්වත් දුර්වලතාවයන් ටිකක් ඕල්ලඟ තියෙන්න බෑ. ඔය කියන හැම කාරණයක් සම්බන්ධව. ඊටු ගන්න දැන් තේරෙන්න ඕනි සමහර වෙලාවට මේ රිවිෂන් එක ඇතුලේදී තියරි ක්ලාස් එකේදී කතා කරාටත් වඩා ඒ සම්බන්ධ කාරණා කතා කරනවා වගේ ඈ.
ඒ නිසා තියරි හරියට ගාවිච්ච නැති අය ඉන්නවා නම් අතිශයම වැදගත් ක්‍රමානුකූලව මේක යන්න ඕනි. මේක ගියොත් ගොඩ යන්න පුළුවන්. තියරි කව වෙලා වුණත් අමතක නම් පුතේ ඔක්කොම මතක් කරලා ගන්න පුළුවන්. ඇති අපි ගිස්මානේ කතා කරා සැකසීමක් මත ගොඩ නැගෙන දෙයක් තොරතුරු කියලා තමයි අපි සලකන්නේ. හැබැයි ඒ තොරතුරු කියලා සලකන දේ නැවත සැකසීමක් සඳහා ආදානයක් වෙනවා නම් ඒකට කියන්නේ මොකක් කියලාද? දත්ත කියලා. ඒ කියන්නේ තොරතුරක් වුවත් නැවත තොරතුරක් නිර්මාණය කිරීම සඳහා ආදානයක් ලෙස ක්‍රියා කරනවා නම් ඒකට අපි කියන්නේ දත්තයක් කියලා. එහෙනම් තුන්වෙනි උත්තරෙත් හරි. දත්ත සම්බන්ධ තුන්වෙනි කාරණේත් හරි. 4. දත්ත ජීවන චක්‍රය මගින් පරිගණක පද්ධතියක් ආශ්‍රිතව සිදු කරන දත්ත සැකසීම ඉදිරිපත් කරයි. ඇත්තද? දත්ත ජීවන චක්‍රයෙන් පෙන්වන්නේ පරිගණකයක් ආශ්‍රිතව සිදුවන දත්ත සැකසීමද? ඔව්ද නැද්ද? වැරදි. ඔව් දත්ත ජීවන චක්‍රයෙන් පෙන්වන්නේ පුතේ පරිගණකයක් ආශ්‍රිතව සිදුවන දත්ත සැකසීම නෙමෙයි. මොකක්ද? දත්ත ජීවන චක්‍රයෙන් පෙන්වන්නේ පුතේ මොකක්ද? දත්ත ජීවන චක්‍රයේ පියවර කීයද? 3යි. 3යි. මොනවද ඒ? දත්ත නිර්මාණයයි, දත්ත කළමනාකරණයයි, අභාවිත දත්ත ඉවත් කිරීම. right. දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය, අභාවිත දත්ත ඉවත් කිරීම. එතකොට පුතේ ඔය පියවර 3 යටතේ සිදුවන ක්‍රියාකාරකමට අපි කියනවා දත්ත ජීවන චක්‍රය කියලා. නේ? ඔය කියන දේ මොකටද කරන්නේ? දත්ත නිර්මාණයට. දත්ත නිර්මාණයට නෙමෙයි. අනවශ්‍ය දත් ඉවත් කිරීම. අනවශ්‍ය දත්ත ඉවත් කරන්න. ඒ කියන්නේ පුතේ දත්ත කළමනාකරණයට. ඒ කියන්නේ ඒකේ හෙඩින් එක අපිට ගත්ත හැකි මොකක් කියලාද? දත්ත කළමනාකරණය. නේ අපි දන්නවා දැන් කළමනාකරණයක් කියලා කියන එකේ තේරුම පුතේ අවශ්‍ය දේ ලබා ගන්නවා අනවශ්‍ය දේ ඉවත් කරලා. නේ අපි ඔය බොහොම සරලව කතා කරන්නේ දැන් හාල් ගරනවා කියලා කියන්නේ මොකද්ද? හාල් ගරනවා කියලා කියන්නේ එතන කළමනාකරණයක් තියෙනවා. නේ? එතකොට මේ හාල් ගැරීමෙන් බලාපොරොත්තු වෙනවා 10 වෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි අපි කියන කුඩු කියලා. ඒ කියන්නේ ගොඩාක් මේ මොකද්ද මේ සිවුම් ආකාරයෙන් හාල් ඇටවල තැම්පත් වෙලා තියෙනවා නැත්නම් මේ ගෑවිලා තියෙනවා මේ ඇඹරීමේ ක්‍රියාවලදී බිහි වෙන අපද්‍රව්‍ය. හරි. එතකොට ඒවා නේ එතකොට තව වෙන මොන හරි රොඩු තියෙනවා නම් ඒවා දැන් ඒ වතුරට දාලා පුතේ කලත්තනකොට ඒ ටික අයින් වෙනවනේ. ඊට පස්සේ ඒක ගරනකොට රයිට් අර ඝනත්වයේ වැඩි ටික නෑඹිලි යටට යනවා. එතකොට ඒ කියන්නේ ගල් ටික ඉතුරු වෙනවා. ගල් තියෙනවා නම්. හරි. එතකොට මොකද වෙන්නේ? අර පිසීමේ ක්‍රියාවලියට ලක් කරන්න කලින් මොකද කරන්නේ? පිසීමේ ක්‍රියාවලියට ලක් කරන්න කලින් හාල් වල තියෙන අපද්‍රව්‍ය ටික ඉවත් කරනවා. අපද්‍රව්‍ය ටික ඉවත් කරලා පිරිසුදු සහල් ගන්නවා බත් උයන්න. හරි. ඒ කියන්නේ සැකසීමකට කලින් ඉතන බත් උයනවා කියලා කියන්නේ සැකසීමකට කලින් අර හාල් ටික සුද්ධ කර ගැනීම තමයි දන්දි කරන්නේ. එහෙනම් තේරුම් ගන්න දත්ත ජීවන චක්‍රය කියන එක පාවිච්චි කරන්නේ පුතේ මොකටද? දත්ත කළමනාකරණය සඳහා. ඒකේ අරමුණ තමයි අනවශ්‍ය දේ ඉවත් කරලා අනවශ්‍ය දත්ත ඉවත් කරලා අවශ්‍ය දත්ත ලබා ගන්න. ඒක දත්ත සැකසීම නෙවෙයි. දත්ත සැකසීම කියන එක නිරූපණය කරන්නේ මොකෙන්ද? දත්ත සැකසුම් ජීවන චක්‍රය. දත්ත ජීවන චක්‍රය කියලා කියන්නේ එකක්. දත්ත සැකසුම් ජීවන චක්‍රය කියලා කියන්නේ තව එකක්. ඊට අදාළව ඉස්සරහදී අහුවෙන හින්දා මම ඒක කතා නොකර ඉන්නම් හරි. එහෙනම් පුතේ හතරවෙනි උත්තරේ වැරදි. දත්ත සම්බන්ධව හතරවෙනි උත්තරේ වැරදි. දත්ත ජීවන චක්‍රයේ මගින් පරිගණක පද්ධතියක් ආශ්‍රිතව සිදු කරන දත්ත සැකසීම ඉදිරිපත් කරයි කියන එක වැරදි. ඒක ඉදිරිපත් කරන දත්ත සැකසීම නෙමෙයි දත්ත කළමනාකරණය. පස්වෙනි උත්තරේ බලමු අපි. මහා දත්ත යනු ඊතා සංකීර්ණ හා ඊතා විශාල ප්‍රමාණයේ දත්ත එකතුවකි. හරියටම හරි. මහා දත්ත කියලා කියන්නේ එක පැත්තකින් ඊටාම සංකීර්ණයි, තව පැත්තකින් ඊටා විශාල දත්ත එකතුවක්. ඒකට අපි කියනවා මහා දත්ත කියලා. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 4. අපෙන් අහන්නේ දත්ත හා සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය. වැරදි එක අහන්නේ. එහෙනම් උත්තරේ 4. අංක 2. ගුණාත්මක දත්තයක් හා සම්බන්ධ ගැළපෙන ප්‍රකාශය වන්නේ පහත ඒවායින් කුමක්ද? ගුණාත්මක දත්තයක්. අපි දන්නවා දත්ත ප්‍රධානාකාර දෙකකට වර්ගීකරණය වෙනවා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියලා. 1. පොතක මිල රුපියල් 500කි. 500 කිව්වොත් ප්‍රමාණයක්, ඒක ප්‍රමාණාත්මක දත්තයක්. 2. රාණීගේ වයස අවුරුදු 30කි. අවරුදු කියලා තියෙන එක අවුරුදු වෙන්න ඕනේ.
අවුරුදු 30කි. එතකොට අවුරුදු 30ක් කිව්වහම ප්‍රමාණයක් ඒක ප්‍රමාණාත්මක දත්තයක්. නිමල් හොඳ දක්ෂ ළමයෙකි. අන්න උදේ ගුණයක්. එහෙනම් අපිට තව කතා කරන්න දෙයක් නැහැ ඒකේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. අනිත් ඒවා ඔක්කොම සංඛ්‍යාත්මක ප්‍රමාණයන් දීලා තියෙනවා. ඒතර සංඛ්‍යාත්මක වශයෙන් අගයක් ප්‍රමාණයක් වටිනාකමක් නිරූපණය වෙනවා නම් එවැනි දත්ත වලට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත. එහෙම නොවි කිසියම් ගුණයක් හෝ ගුණාංග පමණක් නිරූපණය වෙනවා නම් ඒවට අපි කියනවා ගුණාත්මක දත්ත. right. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතේ 3. නිමල් හොඳ දක්ෂ ළමයෙකි ගුණාත්මක දත්තයක්. අංක 3. දත්ත හා සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? එතනත් අහන්නේ පුතේ වැරදි ප්‍රකාශය සාවද්‍ය. 1. දත්ත යනු අමුද්‍රව්‍ය තත්වයේ පවතින අවයව විශේෂයකි. හරිනේ. දත්ත කියලා කියන්නේ අමුද්‍රව්‍ය තත්වයේ පවතිනවා කියලා තමයි කියන්නේ. හරි? 2. දත්ත අසම්පූර්ණ සහ අවිධිමත් ස්වභාවයේ පවතී. ඇත්ත. දත්ත අමුද්‍රව්‍ය තත්වයේ පවතින නිසා අපි ඒකට කියනවා කියලාද අසම්පූර්ණ හෝ අවිධිමත් වේ කියලා. ඒ කියන එකත් ඇත්ත. 3. දත්ත මගින් පෙරදැනීම යාවත්කාලීන වීම සිදුවේ. ඒක ඇත්තද උදේ? දත්ත මගින් පෙරදැනුම යාවත්කාලීන වීම සිදුවේ. කියන්නේ වැරදි. ඔව්. පෙරදැනුම යාවත්කාලීන කරන්න නම් පෙරදැනුම යාවත්කාලීන කරනවා කියන්නේ මොකද්ද? අපි සතුව පවතින දැනුම නවීකරණය වෙනවා අලුත් වෙනවා. ඒකට අපි කියනවා ඔව් පෙර දැනුම යාවත්කාලීන වෙනවා කියලා. එතකොට පුතේ අපි ළඟ කිසියම් දෙයක් කිසියම් විෂයක් කිසියම් දෙයක් පිළිබඳ දැනුමක් තියෙනවා නම් ඒ දැනුම නවීකරණය වෙන්න නම් අපි ඒ විෂයට ඒ දේට අදාළ හරවත් දේ පාවිච්චි කළ යුතුයි. ඒ හරවත් දේට තමයි අපි කියන්නේ තොරතුරු කියලා. එහෙනම් දැනුම යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද? තොරතුරු දත්ත නෙමෙයි. හරි එමනම් දත්ත හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශයක් වෙනවා මොකද්ද? අංක 3 දත්ත මගින් පෙර දැනුම යාවත්කාලීන වීම සිදුවේ කියන එක අපිට උත්තරේ විදිහට ගන්න වෙනවා. ඒක දත්ත හා සම්බන්ධව තියෙන සාවද්‍ය ප්‍රකාශයක්. වැරදි ප්‍රකාශයක්. අපි 4 පහක් කතා කරමු. 4 දත්ත පුරුල්භාවයෙන් අඩු අවයව විශේෂයකි. ඇත්ත දත්ත කියලා කියන්නේ පුරුල්භාවයෙන් අඩුයි කියලා අපි කියනවා. 5 දත්තවල විශ්වාසනීයත්වය හා නිර්වද්‍යතාවය අඩුය. ඔව්. මම උගන්ට කියලා තියෙනවා කවදාවත් දත්තවල විශ්වාසනීයත්වය සහ නිවැරදිභාවය නැහැ කියලා කියන්න එපා කියලා. නැහැ කියලා නෙමෙයි පුතේ අපි කියන්නේ අඩුයි කියලා. එහෙනම් මොකද කියන්න තියෙන්නේ? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දත්ත හා සම්බන්ධ ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය අංක 3 දත්ත මගින් පෙර දැනුම යාවත්කාලීන වීම සිදුවේ කියන එක වැරදි. එතෙන්ට එන්න ඕනි. ඒ ප්‍රකාශය හරියන්න නම් එන්න ඕනි තොරතුරු කියලා. අංක 4 දත්ත ජීවන චක්‍රයේ පියවරයන් නිවැරදිව ඇතුළත් ප්‍රකාශය කුමක්ද? හිතන දෙයක් නෑ. දැන් මේ සදීප උත්තරේ කිව්වා ඉස්සෙල්ලා. අංක 5 දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය, අභාවිත දත්ත ඉවත් කිරීම. අංක 4ට උත්තරේ පුතේ 5. අංක 4ට උත්තරේ 5. right. අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. 5 වෙනි ප්‍රශ්නේ. තොරතුරු හා සම්බන්ධ ප්‍රකාශන අතුරින් ඊතා නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න. උතේ එතන වචනයක් දීලා තියෙනවා ඊතා නිර්වද්‍ය කියලා. හරි. දැන් සමහර අවස්ථා තියෙනවා සමහර පාඩම් වලට අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට right ඒ ප්‍රශ්නය තුලම කියනවා වඩා සුදුසු නිවැරදි පිළිතුර තෝරන්න කියලා. හරි. සමහර පුතේ බැලු බැලමට අපිට ඒ දෙන ප්‍රකාශන පහම හරි වගේ පේනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. ඒතර අපි තෝරන්න ඕනි මේ ප්‍රකාශන පහෙන් නැත්නම් උත්තර පහෙන් වඩාත්ම නිවැරදි උත්තරය. මෙතනත් කියනවා හැම්මේ තොරතුරු හා සම්බන්ධ පහත ප්‍රකාශන අතුරින් ඊතා නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න. ඊතා නිර්වද්‍ය. 1. තොරතුරු තීන්දුව తీරන ගැනීමට හා නිගමනවලට එළඹීමට අවශ්‍ය නොවේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද තොරතුරු තමයි තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය සඳහා වගේම නිගමනවලට එළඹීම සඳහා අවශ්‍ය භාවිතා කළ යුත්තේ. එහෙනම් පළවෙනි උත්තරේ තොරතුරු හා සම්බන්ධ ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශයක්. අංක 2 තොරතුරු වල ස්වභාවය
එම තොරතුරු නිර්මාණයට යොදා ගන්නා දත්තවල ස්වභාවයම විය යුතුය. මට කියන්නේ ඒ උත්තරේ හරිද වැරදිද? වැරදි. ඇයි වැරදි කියන්නේ? يعني කිසියම් දත්තයන් ටිකක් ඇතුළත් කළා ඒ හා සමානවම තොරතුරක් නෙමෙයි ප්‍රතිවිරුද්ධ තොරතුරක් වුණත් එන්න පුළුවන්. තේරුණේ පුතේ? ඒ කියන්නේ සර් අර විදුලි බිල ගණනය කරන එකේදී වුණත් අර ඇතුළත් කරන දත්ත වලට නෙමෙයි එන්නේ. يعني වෙනත් ගණනක් නෙන්නේ. ඔව්. එතකොට ඒ ඇතුළත් කරන දත්ත හා සමානම තොරතුරක් නෙවෙයි එන්නේ. නෑ පුතේ එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ඇතුළත් කරන දත්තම තොරතුරු විදිහට ලැබිය යුතුයි කියලා කිව්වොත් ඒක පුතේ තේරුමක් ඇති වැඩක් වෙන්නේ නෑනේ. නේ? මම කියන්නේ ඔයාගත්ත උදාහරණය මත මම මේ කියන්නේ. දැන් උදාහරණය ඔයා කියන්නේ විදුලි බිලක් ගණනය කිරීම කරනකොට ඇතුළත් කරන දත්ත තමයි මොනවද? වැය විච්ච ඒකක ගාන, ඒකක වලට අය කරන මුදල, ඒ අනුව ඒකක සඳහා වැය විච්ච ඒකක ගාන, ඒ ඒකක කාණ්ඩ සඳහා අය කරන මුදල් කොහොමද? ඊගාට ගිය මාසේ හිඟ තියනවද? වැඩියෙන් ගෙවලාද? ඔවා තමයි දත්ත. ඒ දත්ත මත තමයි සැකසීම් කරලා හදාගන්නේ මොකද්ද? මේ මාසෙට ඒ කියන්නේ වැය විච්ච යුනිට් සඳහා කොච්චර මුදලක් ගෙවන්න ඕනද? ඒක තොරතුර. ඊට පස්සේ මාසේ බිල කොච්චරද? ඒක තොරතුර. ඒතර සාමාන්‍යයෙන් පුතේ දත්ත සකසලා තොරතුරක් හදාගන්නකොට දත්තයයි තොරතුරයි කවදාවත් සමාන වෙන්නේ නේද? දත්තයයි තොරතුරයි වෙනස්. ඒක කොහොමත් වෙන දෙයක්. ඒ නිසා මේ ස්වභාවයම කියන එකට උදාහරණයක් අගත් එක පිළිගන්න බෑ. ස්වභාවයම කියන්නේ ඒක නෙමෙයි. තොරතුරු වල ස්වභාවය එම තොරතුරු නිර්මාණයට යොදා ගන්නා දත්තවල ස්වභාවයම විය යුතුය කියලා වාක්‍යයක් තියෙනවා. මම අහන්නේ ඒක හරිද වැරදිද? වැරදි නම් ඒකට මට උදාහරණයක් දෙන්න. කවුරුහටක් ගාලා කියන්න. ඉක්මන් කරන්න. සදීපාගේ අර උදාහරණේ පිළිගන්න බෑ පුතේ ඈ. කොකෝ වෙනයි කියන්න. වෙලා ගන්න එපා. බානුක උත්තරයක් ඒකට උත්තරයක් කියන්න. බානුක නිශ්ශබ්දයි නේද? ඔය අහගන්න. ඒ උත්තරෙන් දන්නේ නැහැ රයිට්. ඒ උත්තරෙන් කියන්න පුතේ මෙන්න මේකයි. ඒ කියන්නේ උත්තරය තුල තියෙන්නේ තොරතුරු වල ස්වභාවය එම තොරතුරු නිර්මාණයට යොදා ගන්නා දත්තවල ස්වභාවයම විය යුතුය කියලානේ. නේ ඒ ප්‍රකාශය වැරදි. වැරදි කියලා කියන උත්තරේ හරි. හරි. හැබැයි දැන් සදීපා කිව්ව එක වැරදි කියලා ශනිකව කිව්වා. ඔය ඒක හරි. වැරදි කියලා කියන එක හරි. හැබැයි ඒකට ගත්ත උදාහරණේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න පුතේ. අපිට පුළුවන් හරි අපි හිතමු දැන් අපි පාවිච්චි කරනවා After Effects වගේ software එකක්. After Effects වගේ software එකක් පාවිච්චි කරලා ඒ software එකට මෘදුකාංගයට අපි දත්තයක් ආදානය කරනවා අකුරු ස්වභාවයෙන්. keyboard එකෙන් type කරනවා. ඒතර ඒ type කරන අකුරු අපි කියන්නේ අක්ෂරමය දත්ත text data. ඊට පස්සේ අපි හදා ගන්නවා After Effects කියන software එක හරහා ඒ අකුරු ටික චලනය කරන output එකක්. එතකොට අපි output එක විදිහට ලබා ගන්නේ මොකද්ද? අර අකුරු ටික චලනය කරනවා. එතකොට output එක මොකද්ද? තොරතුරු මොකද්ද? animation එකක්. දැන් තේරෙනවද කියන්නේ? නේ? එහෙමනම් පුතේ ඕන තරම් එහෙම ගන්න පුළුවන්. දැන් අපිට පින්තූර ටිකක් ආදානය කරලා වීඩියෝ එකක් හදාගන්න බැරිද? පුළුවන්. ආදානය කරන දත්ත පින්තූර ඒ වගේ මේකට අකුරුත් ආදානය කරන්න පුළුවන්. නේ? එතකොට ඒවා මෘදුකාංගයක් හරහා process කරලා හදාගන්න පුළුවන් මොකද්ද? වීඩියෝ එකක්. එතන පින්තූර කියලා කියන්නේ එක ස්වභාවයක්, වීඩියෝ කියන්නේ තව ස්වභාවයක්. අකුරු කියන්නේ එක ස්වභාවයක්, වීඩියෝ කියන්නේ තව ස්වභාවයක්. දැන් තේරෙනවද කියන්නේ? එතකොට අපි සැකසීම සඳහා ආදානය කරන දත්ත එක් එක් ස්වභාවයන්ගෙන් තියෙන්න පුළුවන්. ඒ ස්වභාවයන්ගෙන් පවතින දත්ත සැකසීම් හරහා
වෙනත් ස්වභාවයක තොරතුරක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම දත්තවල ස්වභාවයම තොරතුරු වල ස්වභාවය විය යුතු නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී එහෙම වෙනවා. දැන් සදීප ගත්ත උදාහරණය එහෙම වෙනවා. ඇයි ඒ? දත්තවල ස්වභාවය මොකද්ද? සංඛ්‍යාත්මකයි. ඇයි? වැයවිච්ච යුනිට් ගාන කියන්නේ සංඛ්‍යාත්මකයි. යුනිට් සඳහා අය කරන මුදල් කියන්නේ සංඛ්‍යාත්මකයි. ගිය මාසේ හිඟ තියෙනවා නම් ඒක සංඛ්‍යාත්මකයි. ගිය මාසේ වැඩියෙන් ගෙවලා නම් ඒකත් සංඛ්‍යාත්මකයි. හරි? ඊට පස්සේ අවසානයේ ගෙවන්න ඕනි බිල කියන්නේ මොකද්ද? සංඛ්‍යාත්මකයි. එතකොට සදීප ගත්ත උදාහරණේ හරි වැදගත් සදීපයි ගත්ත එක. සදීප ගත්ත උදාහරණයකට අනුව ගත්තොත් මොකද කියන්නේ? තොරතුරු දත්තවල, ඒ කියන්නේ විදුලි බිල ගණනය කිරීමේ ක්‍රියාවලියේදී දත්තවල ස්වභාවය සංඛ්‍යාත්මකයි. ඒ මත ගොඩනගෙන තොරතුරු වල ස්වභාවයත් සංඛ්‍යාත්මකයි. ඒතර ස්වභාවය වෙනස් වෙලා නැහැ පුතේ. හරි? ස්වභාවය වෙනස් වෙනවා කියලා කියන්නේ අර මම ගත්ත උදාහරණය වගේ උදාහරණයක් වෙන්න ඕනි. ආදානය කරනවා දත්ත ලෙස පින්තූර, සකස් කරලා හදා ගන්නවා වීඩියෝ එකක්. ඒතර වීඩියෝ එකක් කියලා කියන්නේ එක ස්වභාවයක්, පින්තූර කියලා කියන්නේ තව ස්වභාවයක්. ස්වභාවය වෙනස්. හරි. එහෙනම් මොකද කියන්නේ? එතන අපි තේරුම් ගන්න ඕනේ යන්නේ කාරණේ. එතකොට තොරතුරු වල ස්වභාවය, එම තොරතුරු නිර්මාණයට යොදා ගන්නා දත්තවල ස්වභාවයම විය යුතුය කියලා කියන උත්තරේ වැරදි. ඒ වැරදිකට උදාහරණයක් තමයි මම දැන් ඉදිරිපත් කරේ. දත්තවල ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක තොරතුරක් නිර්මාණය වෙන්න පුළුවන්. තවත් ලේසිම උදාහරණයක් තමයි මොකද්ද? උදාහරණ ඕන තරම් අපිට ගන්න පුළුවන්. ලේසිම උදාහරණයක් තමයි අපි හිතමු දැන් අපි සංඛ්‍යාත්මක අගයන් ටිකක් ඇතුළු කරනවා. සංඛ්‍යාත්මක අගයන් ටිකක් ඇතුළු කරා කියලා කියන පුතේ දත්ත සංඛ්‍යාත්මකයි. ඒ මත ගොඩනගා ගන්නවා ප්‍රස්ථාරයක්. හරි? ඒ මත ගොඩනගා ගන්නවා ප්‍රස්ථාරයක්. ඒතර ප්‍රස්ථාරය කියලා කියන්නේ සංඛ්‍යාත්මක නැහැ. ප්‍රස්ථාරය පින්තූරයක්. දැන් තේරෙනවද කියන්නේ? එතකොට අපි ඇතුළත් කරේ සංඛ්‍යාත්මක දත්ත, තොරතුරු විදිහට ලබා ගත්තේ ප්‍රස්ථාරයක් කියන පින්තූරය. ස්වභාවය වෙනස් වෙලා. හරි. අංක 3 දැන් අපෙන් අහන්නේ තොරතුරු හා සම්බන්ධ ප්‍රකාශන අතුරින් ඊටා නිර්වද්‍ය ප්‍රකාශය. එහෙනම් පළවෙනි ප්‍රකාශ දෙකම වැරදි. 3. කිසියම් සැකසීමක ප්‍රතිදානයක් ලෙස ලැබෙන අවයවයන් තොරතුරු ලෙස සලකයි. ඔන්න පුතේ විවාදාත්මකයි ඈ. කිසියම් සැකසීමක ප්‍රතිදානයක් ලෙස ලැබෙන අවයවයන් තොරතුරු ලෙස සලකයි. ඒ කියන්නේ මෙහෙම සැකසීමක් වුණාට පස්සේ ලැබෙන දෙයට තොරතුරු කියලා කියනවලු. ඇත්ත ඒක. ඒක ඇත්ත. හරි? හැබැයි කලබල වෙන්න එපා. අපිට තෝරන්න කියන්නේ වඩාත් නිවැරදි පිළිතුර. එහෙනම් තුන්වෙනි උත්තරේ බොරු කියලා අපිට කියන්න බෑ. හැබැයි ඒක වඩාත් නිවැරදි කියන ප්‍රශ්නේ එනවා. මොකද හේතුව අපි දන්නවා විශේෂක ලකුණු කියන එක හැදෙන්නේ සැකසීමක් වෙලා. හැබැයි ඒක අපි තොරතුරක් කියලා ගන්නෑ. ඒකින්ද අපිට තේරෙන්න ඕන මොකද? සැකසීමක් ඌපමණින්ම ලැබෙන ප්‍රතිඵලය තොරතුරු කියලා පිළිගන්නේ නැත. හරි? ඒක තොරතුරක් කියලා පිළිගන්නේ හරවත් අර්ථවත් අවයවයක් වුණොත් විතරයි. එහෙනම් තුන්වෙනි උත්තරේ විවාදාත්මකයි. එන්න අංක 4ට. කිසියම් සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය වූ හරවත් දේ තොරතුරු ලෙස හඳුන්වයි. අන්න පුතේ උත්තරයක්. නේ? එහෙම භාජනය වෙලා ලැබෙන හරවත් දෙයට අපි කියනවා තොරතුරු කියලා. එහෙනම් අපිට පස්වෙනි ප්‍රශ්නෙට වඩා සාධාරණ උත්තරයක් විදිහට දැනට හිතන්න පුළුවන් 3 නෙමෙයි 4. අපි අංක 5ට එමු. අනාගතයේ පුරෝකථනය කිරීම සඳහා තොරතුරු අවශ්‍ය නොවේ. මොකද උත්තරය කියන්නේ? අනාගතයේ පුරෝකථනය කරනවා කියන පුතේ මොකද්ද? කතා කරන්න ඕනේ ඔයගොල්ලෝ. පුරෝකථනයක් කරනවා කියලා කියන්නේ මොකද්ද? කියනවා. ඈ? උත්තර දෙන්න පුතේ බය වෙන්න බා කියන්නේ. පුරෝකථනයක් සිද්ධ වෙන දෙයක් කියනවා. ඔව් ඒ කියන්නේ අනාගතයේ විය හැකි දෙයක් කියන්නේ විස්තර කරනවා. අනාගතයේ විය හැකි දෙයක් පිළිබඳ අදහසක් තමයි පුරෝකථනයක් කියලා කියන්නේ. එතන පුතේ අනාගතයේ විය හැකි දෙයක් පිළිබඳ විස්තර කිරීමක් හෝ සඳහන් කිරීමක් නෙමෙයිද අනාවැකියක් කියලා කියන්නේ. මට කියන්නේ ඉදිරියේදී අනාගතයේදී විය හැකි දෙයක් පිළිබඳ අදහසකට නෙමෙයිද අපි අනාවැකියක් කියලා කියන්නේ? එහෙම තමයි. right එහෙනම් අනාගතයේ විය හැකි දෙයක් පිළිබඳ අදහසකට අපි අනාවැකියක් කියලා කියනවා, පුරෝකථනයක් කියලා කියනවා. ඔය දෙකම සමානද අසමානද? අනාවැකියක සහ පුරෝකථනයක තත්ත්වය සමානද අසමානද?
කොහොම මේ උසස් පෙළ ගන්න දරුවෝ නේද කතා කරන්නකෝ. අනා ඈ අසමාන මොකද්ද පුතේ අසමානකම? අන්නාවැකියක සම්බාරව ගත්තොත් එක හරි වරදින්න පුළුවන්. පුරෝගතනයක් ගත්තොත් එහෙම ඒක හරියන්නම ඕනද? ඒක හරියන්න පුළුවන් සම්භාවිතාව වැඩි. හේතුව? ඒක සැකසීමකට වාචනය කරලා ගන්න දෙයක් නිසා. ඒක හොඳ උත්තරයක් දුන්නා නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මම ගුරුවරයෙක් නේ පුතේ. හරි. හැබැයි මම විෂය කරුණු වලදී ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනකොට සාමාන්‍යයෙන් අර නීතිඥවරයෙක් උසාවියේදී සාක්ෂිකරුවෙක්ගෙන් ප්‍රශ්න අහනවා වගේ මම ප්‍රශ්න අහනවා. ඒකට හේතුව තමයි මට හරියටම ඒ කාරණා එළියට ලබා ගැනීමේ උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි පුතේ මාර කිව්වේ මාත් එක්ක ක්‍රියාකාරකම් කරමින් ඉගෙනගෙන ඉස්සරහට එන ළමයි නම් ඒගොල්ලන්ට ඒ ඉගෙනගත්ත දේ පිළිබඳ මේ මට්ටමේදී ලබා දිය යුතු සහ ලබාගත හැකි උපරිම දැනුම ලබා දෙන්න මම උත්සාහ කරනවා. ඒක තමයි මගේ උත්සාහය. ඒ හින්දා මම හැම එකේදීම හාරවස්ස අහන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගෙනුත් එවැනි ප්‍රතිචාරයක්. ඕගොල්ලොත් විෂයානුබද්ධ කාරණා පිළිබඳව මගෙන් හාරවස්ස ප්‍රශ්න අහන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතේ මේ වැඩේ 100%ක්ම සාර්ථක. දැන්ට සාර්ථකයි ගොඩාක්. හැබැයි 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන්. එහෙම වුණොත්. රයිට්. හොඳට අහගන්න පුතේ. අනාවැකියක් කියලා කියන්නේ කිසියම් අපි කියන්නේ predefined. predefined කියලා කියන්නේ කලින් අර්ථ දක්වපු දක්වන ලද. ඒ කියන්නේ කලින් හඳුන්වා දීලා තියෙන කරුණු කාරණා පදනම් කරන් එළඹෙන නිගමනයකට. අපි උදාහරණ ගත්තොත් එහෙම අපි හිතනවා දැන් ජ්‍යොතිෂ විද්‍යාව ගන්නකො. ජ්‍යොතිෂ විද්‍යාවේදී ග්‍රහය 12ක් ගැන කතා කරනවා. ඒ ග්‍රහයන්ට අනුව එක එක දේවල් වල සිදුවෙන ආකාර අනම්මනම් හදාගත්ත දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මේ ආසියාතික විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපේ. මේක පුතේ තියෙන්නේ දකුණු ආසියාතික කලාපේ, යුරෝපීය කලාපේ ඔහොම එකක් නැහැ. හරි? ඒකට හේතුව තමයි මම ඒක නිකන් කෙටියෙන්ම ඔයගලන්ට කියන්නම්. ලෝකේ කාලෙන් කාලට ඉස්සරහට එනකොට මතවාදයන් ගොඩ නැගෙනවා. හරි? මතවාදයන් ගොඩ නැගෙනවා. ඒ මතවාදයන් අතර ආපු එක මතවාදයක් තමයි විඥානවාදය කියලා කියන්නේ. විඥානවාදය කියලා කියන්නේ මේ සිත මූලික කරගත්ත තත්ත්වයන් පිළිබඳ විග්‍රහය. හරි? අනිත් එක තමයි පුතේ භෞතිකවාදය. භෞතිකවාදය කියලා කියන්නේ හුදු මනක්කල්පිත දේවල් වලට යන්නේ නැහැ. හරි? භෞතිකවාදය තමයි කතා කරන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය. අපි විද්‍යාත්මකයි කියලා කියන්නේ. එතකොට ඒවා අර හරියට පරිශන කරලා ඊට අදාළ දේ නිරීක්ෂණය කරලා ඊට පස්සේ තමයි ඒවා ප්‍රතිඵල පදනම් කරන් නිගමන වලට එළවෙන්නේ. ඕක තමයි මූලික වශයෙන් පවතින වාදයන් දෙක. දැන් ආසියාතික සමාජයේ ගොඩාක් බරයි විඥානවාදයට. ඒක තමයි දේව සංකල්ප අනම්මනම් ගොඩාක් ඉන්නේ ඒකත් එක්ක. විශේෂම දකුණු ආසියාතික කලාපේ. හරි? බරයි ඒකට. හැබැයි බටහිර කලාපේ ගත්තොත් එහෙම යුරෝපීය කලාපේ යුරෝපීය රටවල් ගත්තොත් බොහෝ වෙලාවට ඒගොල්ලෝ විඥානවාදයට වඩා යන්නේ මොකක් එක්කද? භෞතිකවාදයත් එක්ක. විඥානවාදය නිකන් මොස්තරයක් වගේ තියාගන්න. ඒගොල්ලෝ උදාහරණ ගත්තොත් එහෙම දෙවියන් වහන්සේ කියලා අදහන දැන් ක්‍රිස්තියානි ආගම ගත්තා දෙවියන් වහන්සේ කියලා කියන අදහනවනේ. හරි? එතකොට ඒගොල්ලෝ ඒක පැටර්න් එකක් විදිහට තියාගන්නවා මිසක් එතනින් එහා යන්නේ නැහැ ඒගොල්ලෝ. හරි? ඇති ඔය ඇති. ඒතර ඔන්නෝම දේවල් තියෙනවා. ඒතර ගොඩාක් වෙලාවට පුතේ අර දැන් අනාවැකියක් කියලා කියන්නේ කලින් අර්ථ දක්වන ලද කරුණු වලට අනුකූලව කියන දෙයක්. එතකොට මෙන්න මේ ඉසිවරයා ඉන්දියාවේ මෙන්න මේ ඉසිවරයා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක මත මෙහෙම මේව මත මෙන්න මෙයාගේ පලාපල මේකයි කියලා කියනවා. ඒක තමයි අනාවැකියක් කියලා කියන්නේ. ඒකටත් පදනමක් තියෙනවා ඈ. අනාවැකියක් කියලා කියන එකටත් යම් පදනමක් තියෙනවා. සැකසීමක් නැතුව නෙවෙයි. පදනමක් තියෙනවා. හැබැයි පුරෝකතනයක් කියලා කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. ඒක විද්‍යාත්මකයි. පුරෝකතනයක් කියලා කියන්නේ හරියට දත්ත කරුණු පදනම් කරගෙන සැකසීම හරහා ගොඩනගා ගන්නා ප්‍රතිඵලයක්. ඒක මේ කලින් අර්ථ දක්වන ලද නෙමෙයි. පවතින තත්වයන් හරියට විග්‍රහ කරලා හරි පවතින තත්වයන් හරියට විග්‍රහ කරලා ඉදිරිපත් කරන නිගමනයක් අදහසක් තමයි පුරෝකතනයක් කියලා කියන්නේ.
මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේකයි. අනාවැකියකට වඩා හරි අනාවැකියකට වඩා මගේ වචන තේරුම් ගන්න ඈ. මම මේ අනාවැකියක් කියලා කියන එක අව탁සේර කරලා හෝ ඒක බැහැර කරලාම කතා කරනවා නෙවෙයි. හරි? මොකද එහෙම කතා කරන්න අයිතියක් මට නැහැ. එහෙනම් මම ඒක පැහැදිලිනේ එහෙම කරන්නේ නැහැ. නමුත් මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අනාවැකියකට වඩා පුතේ පුරෝකතනයක් විද්‍යාත්මකයි. දැන් කොවිඩ් සම්බන්ධව තියෙන එහෙම පුරෝකතන නේ? ඒතර මේ පුරෝකතනයන් කරන්නේ විද්‍යාත්මක ආකාරය. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම ඔයාලට කිස්මානි හෝ ඉස්රාසමානි කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනට සුමාන 2කට විතර කලින් ඉදිරිපත් කර වාර්තාවක් ලංකාව පදනම් කරගෙන ඒ වාර්තාව හදන්න ඒ වාර්තාව කියන තොරතුරු. ඒ වාර්තාව හදන්න ලංකාවෙම විශේෂඥයෝ කිහිප දෙනෙක්ගේ සහයෝගය අරන් තිබුණා. හරි? ඒ සහයෝගය අරගෙන විශේෂඥයෝ විශේෂ ප්‍රවීණයන් විශේෂඥයන් කිහිප දෙනෙක්ගේ සහයෝගය අරන් තමයි හදන් තිබුණේ. එතකොට ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ අවසානයේ කියන්නේ මොකද්ද මේ කොවිඩ් එක හා සම්බන්ධව මේ දැනට පවතින තත්ත්වය ලංකාවේ තත්ත්වයට නිසි ආකාරයෙන් මැදිහත් වෙලා නිසි ආකාරයෙන් කරන්න ඕනි ආකාරයේ දේවල් නොකළොත් ලොක්ඩවුන් එක වෙන්න පුළුවන් වෙන වෙන ක්‍රියාමාර්ග වෙන්න පුළුවන් ඒවා නොකළොත් මිනිස්සු විසින් විදියට අපි ගත්තොත් අපේ වගකීම් හරියට ඉෂ්ට කරේ නැත්නම් මේ වගේ හැම එකක්ම රජයේ පැත්තේ වගකීම් අපේ වගකීම් මේ සියල්ල හරියට උනේ නැත්නම් මේ අවුරුද්ද අවසාන වෙනකොට 30000ක වගේ ප්‍රමාණික මිනිස්සු ප්‍රමාණයක් මැරෙන්න පුළුවන් කියන එක. ඒගොල්ලෝ කියලා තියෙනවා. දැන්ටම අපි දන්නවා දැන් 8000 පැනලානේ පුතේ දැන්. හරි 30000කට වඩා වැඩි මිනිස්සු ප්‍රමාණයක්, ඒ කියන්නේ අවම 30000ක්වත් මැරෙනවා කියන එක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් 30000 මැරෙනවා කියලා කියන්නේ පුතේ සරල සිද්ධියක් නෙවෙයි. ඉතින් ඒක පුරෝකතනයක්. අනාවැක නෙවෙයි පුරෝකතනයක්. ඒ පුරෝකතනය ඒගොල්ලෝ කරන්නේ දැනට පවතින තත්ත්වයන් අධ්‍යයනය කරලා. හැබැයි ඒක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. නේ? හරියට අර දැන් ශාස්ත්‍ර කියනකොට කියන්නේ බෝධි පූජා තියන්න මේක කරන්න මෙන්න මේ ගල පළඳන්න එහෙම කියලා කියන්නේ. අන්න ඒ වගේ. මම කියන්නේ ඒක ඇත්ත නැත්ත කතා කරන්න මම යන්නේ නැහැ. හරි? එතකොට මේ පුරෝකතනය ගැන මම මේ කිව්වේ. එහෙනම් අපි තේරුම් ගමු පුරෝකතනයක් කියලා කියන්නේ මොකද්ද? විද්‍යාත්මකව සිදු කරන විග්‍රහයක් මත ලබා ගන්නා ප්‍රතිඵලයක්. හරි? එතකොට අනාගතයේ පුරෝකතනය කිරීම සඳහා තොරතුරු අවශ්‍ය නොවේ කියන උත්තරේ පුතේ වැරදි. නේද? අපි දන්නවා අනාගතයක් පුරෝකතනය කරනවා කියලා කියන්නේ අනාගතයේ විය හැකි දෙයක් පිළිබඳව විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කරනවා. ඒ විද්‍යාත්මක අදහස පුතේ ගොඩනගා ගන්න ඒක තමයි ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය ගොඩනගා ගන්න දත්ත අවශ්‍යයි. හරි? ඒ දත්ත මත හදා ගන්න තොරතුරු මත තමයි අනාගතයේ පුරෝකතනය කරන්නේ. හරි? ඒ කියන්නේ තොරතුරුත් අවශ්‍යයි. හරි අවශ්‍ය නොවේ කියලා කියන්න බෑ. එහෙනම් පස්වෙනි උත්තරේ වැරදි. එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? තොරතුරු හා සම්බන්ධ ප්‍රකාශන අතුරින් ඉතා නිර්වද්‍ය ප්‍රකාශය පුතේ අංක 4 කිසියම් සැකසීමකට හෝ විශ්ලේෂණයකට භාජනය වූ හරවද්දේ තොරතුරු ලෙස හඳුන්වයි කියන එක තමයි පිළිතුර විදියට අපි ගන්න ඕනේ. අපි යමු අංක 6ට. අංක 6 තොරතුරක යෝග්‍යතාව සම්බන්ධ පහත ප්‍රකාශන අතුරින් නොගැලපෙන ප්‍රකාශය තෝරන්න. කියන්නේ තොරතුරක යෝග්‍යතාව. හරි? තොරතුරක යෝග්‍යතාව. කියන්නේ තොරතුරක් යෝග්‍ය වීම සුදුසු වීම සම්බන්ධව පහත ප්‍රකාශන අතුරින් නොගැලපෙන ප්‍රකාශය. 1. තොරතුරු තීන්දුව තීරණ ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ. මොකක්ද කියන්න තියෙන්නේ? හරි. තොරතුරු කියලා කියන්නේ දේ තමයි තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා වඩාත්ම යෝග්‍ය. එතන බලන්න වචන පාවිච්චි කරලා තියෙන හැටි පුතේ. තොරතුරු තීන්දුව තීරණ ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ කියලා මම කියලා දෙනවා. මම මේ උත්තර හදන්නේ පුතේ බොහෝ විට එහෙම මාතිනුත් මිස් වෙන තැන් තියෙන්න පුළුවන්. හරි? මොකද මාත් මිනිස්සෙක් නිසා. නමුත් ඒක මගේ මම නිදහසට කරුණක් විදිහට නෙමෙයි කියන්නේ. එහෙම මිස් නොවි හදන එක මගේ වගකීම. හරි? ඒක මම පිළිගන්නවා. නමුත් එහෙම පොඩි මිස්ටේක්ස් හිටින්න පුළුවන් සමහර තැන්වලදී. හැබැයි සෑහෙන මම උත්සාහයක් ගන්නවා මේවා ඇතුලේ අවශ්‍ය අදහස දෙන්න. මට කියන්න පුතේ තොරතුරු තීන්දුව තීරණ ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ කියන ප්‍රකාශය මම ඇයි ඔතෙන්ට වඩාත් කියන වචනේ දාලා තියෙන්නේ. ඒක තියරි එකට සම්බන්ධයි. කවුරුහරි කියන්නේ? වඩාත් කියන වචන දාලා තියන්නේ ඇයි? ඔයගොල්ලන්ට ඒක තේරෙන්න ඕනේ. සමහර දත්තත් අපිට කියන්නද? මේ මොකක් හරි මේවා කරගන්න ඕනේ. ඔව් ඔව් ඔව්.
බොහොම හොඳයි. එතකොට ඒක අර වචනේ පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි පුතේ. මෙව්වනේ මේ මොනවද? තීරණ ගන්න ඕ. සමහර අවස්ථා තියෙනවා අපි දන්නවා නේ දත්ත තීරණ ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් අපි තුන් දැන් බොහොම හදිස්සි අවස්ථාවක්. ඒ අවස්ථාවේදී කළ යුතු දේ කුමක්ද කියන එක සම්බන්ධ නිගමනයකට තීරණයකට එන්න තරම් තොරතුරු නැහැ කියලා හිතන්නකෝ. හරි? බොහොම හදිස්සි අවස්ථාවක්. රයිට්? එතකොට ඒ අවස්ථාවට මුහුණ දීමට ගැළපෙන ආකාරයේ තොරතුරු නැහැ. එහෙනම් පුතේ තියෙන දත්ත මත මොකද්ද කරන්න වෙන්නේ? ඒ තීන්දුවට නිගමනයට එළඹිය යුතුයි. මොකද අවස්ථාව හදිස්සි නම්. නේ? ඒතර අවස්ථාව හදිස්සි නම් උදාහරණ ගන්නකො මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සෙක් ගේනවා ස්පිරිතාලෙකට. එයාට ගොඩක් අමාරුයි. හරිද? අධික ලෙස රුධිරය වහනය වෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහරවිට රුධිර වහනයක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ ශරීර අභ්‍යන්තරේ නම් ඒක ඊටත් වඩා බරපතලයි. හරි? එතකොට ડોක්ටර්ස්ලාට පුතේ මෙයාගේ ලේ අරගෙන ලේ වර්ගය මොකක්ද කියලා ලැබ් එකට යවලා ඒවා පරීක්ෂා කර ඉන්න කාලයක් තියෙනවද? නැහැ. ටක් ගාලා ඒවා ගන්නවා මොකේද? තියටර් එකට, ඔපරේෂන් තියටර් එකට නැත්නම් ශල්‍යාගාරයට අරගෙන ශල්‍ය කර්ම කරනවා. හරි? මොකද හේතුව ඒ රෝගියා පැහැදිලිද? ඒ රෝගියා ඉන්න ස්වභාවය මත බොහොම ඉක්මනට යාගේ ජීවිතය අවසන් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ මරණයට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒතර වෛද්‍යවරු try කරන්නේ මොකක් කරන්නද? ඒ தත්ත්වය වළක්ව ගන්න. හැබැයි ඒ தත්ත්වය වළක්ව ගන්න වෛද්‍යවරුන්ට කාලයක් නැහැ. ක්ෂණික විය යුතුයි. ඒතර පරීක්ෂා කර කර යාගේ මේ මොනවද මේ වාර්තා ලබා ගන්න කාලයක් නැහැ. එතකොට පවතින දත්ත මත ඒගොල්ලෝ නිගමන වලට එළඹිලා වැඩේ කරනවා. හරි? පැහැදිලිද? හැබැයි ඒක කිව්වට ඒක විද්‍යාත්මකයි. ඒ නිසා ඒ වෛද්‍යවරුන්ට අත්දැකීම් තියෙනවා, අවබෝධය දැනුම තියෙනවා. ඒ වගේම අවස්ථාවල ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව. රයිට්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ පුතා කියු කාරණේ හරියට හරි. සමහර අවස්ථා තියෙනවා දත්ත පාවිච්චි කරලත් නිගමන වලට එළඹෙන්න වෙන. නමුත් අපි දන්නවා තීරණ ගැනීම සඳහා වගේම නිගමන වලට එළඹීම සඳහා වඩාත්ම සුදුසු තොරතුරු කියන්නේ. ඒ නිසා තමයි වඩාත් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වචනේ ඇතුලේ තියෙන ඇතුලේ ගැබ්විච්ච අර්ථය තමයි මොකද්ද? දත්තත් නිගමන වලට එළඹීම සඳහා භාවිතා කරනවා කියන අදහස. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි. හරි? මේ නිගමන වලට එළඹෙන්න පාවිච්චි කරන්න ඕන මොනවද? තොරතුරු. ඇති. අංක 2. එතකොට තීරණ ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ තොරතුරු එක ඇත්ත. 2. තොරතුරු අනාගතයේ පුරෝගතනය කිරීම සඳහා වැදගත් වේ. හරියටම හරි. තොරතුරු අනාගතයේ පුරෝගතනය කරන්න වැදගත් වෙනවා. අංක 3. තොරතුරු ප්‍රතිපත්ති සැකසීම සඳහා යොදා ගනී. මට කියන්න පුතේ ඇත්තද? තොරතුරු කියන දේවල් ප්‍රතිපත්ති හදන්න පාවිච්චි කරනවා. ප්‍රතිපත්ති මත තමයි පුතේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙන්නේ. හරි? අංක 4. තොරතුරු දැනුම වර්ධනය කිරීම සඳහා ඉවහල් නොවේ. අන්න පුතේ වැරදි. දැනුම වර්ධනය සඳහා ඉවහල් වන මූලිකම දේ තමයි මොනවද? තොරතුරු. එහෙනම් තොරතුරු හා සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නොගැලපෙන ප්‍රකාශය අංක 4 නොගැලපෙනවා. අංක 5ට යමු අපි. තොරතුරු සැලසුම් කිරීම හා අධීක්ෂණය සඳහා යොදා ගැනීම. හරියටම හරි. එහෙනම් මේ ප්‍රශ්නේ තුල පුතේ තොරතුරු වල ප්‍රයෝජනවත් පැත්ත ගැන මම කතා කරනවා අමතර කාරණාත් එක්ක. මොකද මම අමතර කාරණා කියන වචනේ පාවිච්චි කරේ අපි සාමාන්‍යයෙන් දන්නවා තොරතුරු කියලා කියන දේ තමයි පාවිච්චි කරන්නේ දැනුම ලබා ගන්න. ඒ දැනුම තමයි පාවිච්චි කරන්නේ තීරණ ලබා ගැනීම සහ නිගමන වලට එළඹීම සඳහා. ඒක අපි කොහොමද දැන් දන්න දෙන්නේ. හරි ඊට අමතරව අපි ටියුට් එකේ ලියා ගන්න දෙයක් තමයි මොකද්ද? තොරතුරු වල අර සමාජමය වැදගත්කම කියන එක යටතේ මොකද්ද? තොරතුරු පාවිච්චි කරනවා මොකටද? අනාගතයේ පුරෝගතනය කරන්න. තොරතුරු පාවිච්චි කරනවා ප්‍රතිපත්ති හදන්න. තොරතුරු පාවිච්චි කරනවා සැලසුම් සකස් කරන්න. තොරතුරු පාවිච්චි කරනවා ඒ සැලසුම් අධීක්ෂණය කරන්න. ක්‍රියාවට නැගුවාට පස්සේ ඒවා අධීක්ෂණය කරන්න. ඒ ඔක්කොම ටික මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා. එහෙනම් පුතේ අංක 6 උත්තරේ මොකද්ද? 4. 6 වෙනි ප්‍රශ්නෙට යමු. 7. තොරතුරු හා සම්බන්ධ ස්වර්ණමය න්‍යාය මගින් වඩාත් හොඳින් පැහැදිලි කරනුවේ. වෙන වෙන කතා කර ඉන්න ඕනේ නැහැ. හරි? මට කියන්න පුතේ උත්තරේ මොකද්ද මේකේ? තොරතුරු හා සම්බන්ධ ස්වර්ණමය න්‍යාය මගින් වඩාත් හොඳින් පැහැදිලි කරනුවේ. මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියන එකෙන් පැහැදිලි කරන දේ මේ උත්තර පහෙන් වඩාත්ම සුදුසු එක මොකක්ද?
එක. තව උත්තර තියෙනවද? තව උත්තර තියෙනවද? කො අනුද මොකද තොරගත් උත්තරේ? කවුද පහ කියන්නේ පුතේ? ඈ? කො කියන්නේ මට නම කියන්නේ? පහ කියලා කිව්වෙ කෙනා කවුද? කොහෙන්නේ නැහැ. අවිදුෂි. විදුෂි කියනවා පහ කියලා. තවත් කවුරුහරි කිව්වා නේද? රයිට් ආගන්න. 1 සහ 5 අතර තමයි දෝලණය වෙන්නේ. අපි බලමු. අපි දන්නවා මේ පැත්තට අපි ගන්නේ වටිනාකම, මේ පැත්තට ගන්නේ කාලය. මේක ශූන්‍ය. මොකද්ද කියන්නේ පළවෙනි උත්තරේ? තොරතුරක වටිනාකම කාලයත් සමග ක්‍රමානුකූලව අඩු වී යයි. ඒ උත්තරේ වැරදි පුතේ. ඒක වැරදි. හොඳට තේරුම් ගන්න. තොරතුරක වටිනාකම කාලයත් සමග අඩු වී යයි කිව්වොත් හරි. හැබැයි ක්‍රමානුකූලව අඩු වී යයි කිව්වොත් පුතේ වැරදි. ඒකට හේතුව දැන් අපි මේකේ සාධාරණව ප්‍රස්ථාරය අදිනකොට පුතේ ඔන්න ඔය වගේනේ අදින්නේ. sorry. ප්‍රස්ථාරය අදිනකොට ඔන්නෝම අදිනවා. හරිද? හරි. හැබැයි සමහර අවස්ථා තියෙන්න බැරිද? සමහර තොරතුරු පවතින්න බැරිද? මේ අඩුවීම මීට වඩා බොහොම හිමින් සිද්ධ වෙන්න. මෙහෙම වෙන්න බැරිද? මට කියන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේම ඉතා ශීඝ්‍රයෙන් මෙහෙම අඩු වෙලා ඊට පස්සේ ආයි ප්‍රමාණිකූලව මෙහෙම අඩු වෙලා යන්න බැරිද? පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පුතේ අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තොරතුරක වටිනාකම කාලයත් එක්ක අඩු වේ කියන එක තමයි ස්වර්ණමය න්‍යාය. හැබැයි මේ වටිනාකම අඩුවීම හැම වෙලාවෙම ක්‍රමානුකූල වෙන්නේ නැහැ. පැහැදිලි? සමහර අවස්ථා තියෙනවා තොරතුරු ඒ කියන්නේ කාලය කොච්චර ගත වුණත් සමහර තොරතුරු වල වටිනාකම අඩු වෙන්නේ ඊටාම හිමින් මෙහෙම වෙන්න පුළුවන්. ඊටාම හිමින් සමහර ඒවා තියෙනවා ඊටා ශීඝ්‍රයෙන් අඩු වෙලා ඊට පස්සේ අඩවීම මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය අඩු වෙනවා. නේ? එතකොට මේ හැම එකක්ම අඳින්න බැරි හින්දා නැත්නම් හැම එකක්ම අඳින්න බෑ කියලා කියන එකේ තේරුම හැම එකක්ම අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම දුෂ්කර නිසා අපි සාධාරණ අවස්ථාවක් විදිහට මේක මේ විදිහට ගන්නවා. ඔයාලට මම මේක අඳිනකොටත් කියනවා මොකද්ද? අනවශ්‍ය විදිහට මෙහෙම අඳින්නත් එපා, මේ විදිහට අඳින්නත් එපා කියලා අවවාදයක් දෙනවා. ඒ දෙන්නේ මොකක් නිසාද? අපි මේ ප්‍රස්ථාරයේ පුතේ ප්‍රස්ථාරය තුළ නිරූපණය කරන්නේ සියලු අවස්ථාවන් නිරූපණය කරමින් සාධාරණ අවස්ථාවක්. හරි? එතකොට අපිට මේ වගේ අඩුවීම බොහොම සිමින් සිදුවෙන අවස්ථාවක් ගන්නත් බෑ. අඩුවීම බොහොම වේගෙන් සිදුවෙන අවස්ථාවක් ගන්නත් බෑ. ඒ නිසා සාධාරණ අවස්ථාවක් තමයි ගන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තොරතුරක වටිනාකම අඩුවීම කියන එක පුතේ ක්‍රමානුකූලව සිදුවෙනවා කියලා අපිට කියන්න බෑ. දැන් සමහර තොරතුරු තියෙනවා නිර්මාණය වෙන මොහොතේම අතිශයින් වැදගත්. ඊටාම ප්‍රබලයි. වටිනාකම ඊටාම ඉහළයි. හැබැයි මේ විනාඩි තප්පර කිහිපයක් විනාඩි කිහිපයක් යනකොට මොකද වෙන්නේ? ඒක වැඩක් නැති වෙන්න පුළුවන්. තේරුණාද? ඔක තමයි කතාව. දැන් උදාහරණ ගන්නකො ඡන්දයක ප්‍රතිඵලයක් ගන්නකො. හරි? පැහැදිලිද? නේ එතකොට අපි තුන් දැන් මොකක් හරි මැතිවරණ ආසනයක ප්‍රතිඵලයක් එළියට එනවා. ඒ ප්‍රතිඵලය තීරණාත්මකයි කියලා හිතන්නකො. ඒකෙදි කිසියම් කණ්ඩායමක් වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජයග්‍රහණය කළා තියෙනවා. ඒතකොට මේ කණ්ඩායමට ඒක අතිශයින් වැදගත් වගේම ඒ ප්‍රතිඵලය නිසා යටට යන නැත්තම් පරාජයටපත් වෙන කණ්ඩායමටත් ඒක අතිශයින් වැදගත්. ඒතර ඒ වෙලාවේ වටිනාකම ඉහළයි. හැබැයි තව කොටාසික ප්‍රතිඵලය එනකොට ඔක උඩියට කර වෙලා තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර ප්‍රතිඵලය වැඩක්ම නැහැ. ඒ කියන්නේ ඊට වඩා වටිනාකම වැඩි වෙනවා ඊගාට බිහිවිච්ච ප්‍රතිඵලය. ඒතකොට සමාජය කතා කරන්න පටන් ගන්න ඒක. හරි? මම මේ උදාහරණයක් ගත්තේ. ඒ වගේ ඕනි තරම් දේවල් සමාජයේ පවතින්න පුළුවන්. නේ දැන් වෙන්දේසියක් ගන්නකො. නේ වෙන්දේසියක මිල තීරණය කරනවා. හරි? එතකොට කවුරු හරි මේ මූලික ලංසුව තියලා වෙන්දේසිය පටන් ගන්නවා. කවුරු හරි මිලක් මේ යටතේ ඒ අදාළ දේ ඉල්ලනවා. ඒතර මේ මිල ඉදිරිපත් කරපු හැටි ඒක පුතේ හරි වටිනවා. හරි? හැබැයි දැන් තව මිලක් ඉදිරිපත් කරපු හැටි මොකද වෙන්නේ? ඒක වටිනවා අරක ශනිකවම යට යනවා. ඒක වැඩක්ම නැහැ. හරි? දැන් සමහර අවස්ථා තියෙනවා මෙහෙම දැන් මොනවා හරි දෙයක් හිතන්නකො මොනවා හරි දෙයක් වෙන්දේසි කරනකොට හරි වෙන්දේසි ක්‍රියාවලිය ගැන අපි
12 වෙනි පාඩමේදී කතා කරනවා පුතේ අපිට තියෙනවා ඒක. හරි. කියන්නේ ඩිජිටල් ඉකොනොමි වල කියන්නේ සංඛ්‍යාංක ආර්ථිකයේ යටතේ තියෙන ප්‍රතිවෙන්දේසි කිරීම කියලා මාතෘකාවක්. හරි. රිවර්ස් ඔක්ෂන් කියන එක ඒ ගැන කතා කරනකොට පුතේ අපි සාම්ප්‍රදායික වෙන්දේසි කිරීම ගැන පොඩ්ඩක් කතා කරනවා. ඒ හින්දා එතෙන්දී අපි ඒව කතා කරමු. මේ වෙලාවේ ඒකට ලොකුවට අපි කාලය වැය නොකරමු. වැය කරාට පාඩුවක් නැහැ. ඒවා අපේ විෂය නිර්දේශන ඇතුළේ තියෙනවා. අවශ්‍ය තැනදී අපි ගොඩක් කතා කරමුකෝ. මට කියන්න තියෙන්නේ මේකයි. කිසියම් දෙයක් වෙන්දේසි කරනකොට අපි හිතමු ලන්සුව තිබ්බේ ලක්ෂයයි කියලා හිතනකොට රුපියල් වලින් ලක්ෂයයි. හරි. ලන්සුව ලක්ෂයක් තියනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකට තියෙන අවමාකිය. හරිද? එතකොට කවුරු හරි මේ වෙන්දේසියේදී එකපාරට පළවෙනි වතාවෙදිම ඒ කියන දේ මොකක් වුණත් ඒකට මුදලක් ඉදිරිපත් කළා කියලා හිතනකොට රුපියල් කෝටියක්. හිතන්නකෝ බලන්න. ලක්ෂයක ලන්සුවක් තිබ්බ. ලන්සුව කියලා කියන්නේ මූලික වටිනාකම. ලක්ෂයකට ලන්සුවක් තිබ්බ අවයවයකට භාණ්ඩයකට දෙයකට හරි එකපාරටම කෝටියක මිලක් ආවා කියලා කිව්වොත් ලක්ෂ 99ක්ම වැඩි වෙලානේ. එතකොට ඒක අතිශයින් වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. හරි. හැබැයි එහෙම වෙලා තප්පර කිහිපයක් ඇතුළත තව එක්කෙනෙක් මිලක් ඉදපත් කළොත් එහෙම 1 කෝටි දසලක්ෂයයි කියලා මොකද වෙන්නේ? අර කෝටි කියන එක එහෙමම යට යනවා. වැඩක් නැහැ ඒකේ. හරි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තොරතුරක වටිනාකම කාලයත් එක්ක අඩුවේ කියන එක තමයි පුතේ ස්වර්ණමය න්‍යාය. හැබැයි ඒක ක්‍රමානුකූලව අඩුවේ කිව්වොත් වැරදි. අක්‍රමානුකූල වෙන්නත් පුළුවන්, ක්‍රමානුකූල වෙන්නත් පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූල කියන වචනේ නිසා පළවෙනි උත්තරේ ගන්න බෑ. එහෙනම් අපිට එන්නේ අතරම 5. 5 උත්තරේ මොකද්ද? කාලය ශූන්‍යයට ආසන්න අවස්ථාවේදී තොරතුරක වටිනාකම උපරිමය. අඩුවීම කෙසේ වෙතත් අපි දන්නවා අඩු වෙනවා කියලා. හැබැයි අපි දන්නවා කාලය ශූන්‍යයට ආසන්නයි කියන්නේ මොකද්ද? තොරතුර නිර්මාණය වන මොහොතේම තොරතුරේ වටිනාකම උපරිමයි. හරි මොකක් වුණත් පුතේ උපරිමයේ ඉඳන් පටන් ගන්න තමයි අඩු වෙන්නේ මේ. අඩුවීම මොන ආකාරයෙන් සිදු වුණත් උපරිමයෙන් පටන් ගන්න තමයි අඩු වෙන්නේ. එහෙනම් මේකේ එක නෙමෙයි ගන්න ඕන උත්තරේ මොකද්ද? 5. පළවෙනි උත්තරේ ගන්න බැරි වෙන්න හේතුව මම නැවත කියන්නම් ක්‍රමානුකූලව කියන වචනේ. එතන ක්‍රමානුකූලව කියන වචනේ තිබුණ නැත්නම් මේ උත්තරේ හරි. හරි එහෙනම් මේක වඩාත් ගැළපෙන එක තමයි මොකද්ද? වඩාත් හොඳින් පැහැදිලි කරනුයේ උත්තරේ 5. අන්න එහෙම පොඩි පොයින්ට්ස් තියෙනවා. අංක 8 තොරතුරු වල වියුක්තාකෘතිය නිවැරදිවම ඉදිරිපත් කියලා ඇති ප්‍රකාශය තෝරන්න අපි ගිසුමානේ කතා කරා මොකද්ද? ඔව් එතකොට පුතේ අපි කිව්වා අර දත්ත ක්‍රියාවලිය තොරතුරු කියන එකත් අපිට ගන්න පුළුවන්. මේ ආදානයේ ක්‍රියාවලිය ප්‍රතිදානයේ කියන එක අපිට ගන්න පුළුවන් කිව්වා. නමුත් වඩා හොඳයි කිව්ව මොකක් ගන්න එකද? එතන ක්‍රියාකාරකම් ටිකම ගන්න එක. මොකද ඒක මතල මම වචන දාගන්න නිවැරදිම ඒ කියන්නේ අරක වැරදි කියන එක නෙවෙයි ඈ. නිවැරදිම. කෙනෙකුට ඕනනම් දත්ත ක්‍රියාවලිය තොරතුරු කියන එක ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි ආදානීය ක්‍රියාවලිය ප්‍රතිදානය කියන උත්තරේ. රයිට්? අංක 2. 8 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. අංක 9. මානිතව කතා කරන්නේ නැහැ තේරුම් නැහැ ඒකට කාලනාස්ති ගන්න එක. අංක 9. තොරතුරු හා sannivedana තාක්ෂණය යන්න වඩාත් හොඳින් අර්ථ දැක්වෙනුයේ. ICT කියන්නේ මොකක්ද? උත්තරේ මොකක්ද? ඔව් උත්තරේ 2. 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ පුතේ 2. තොරතුරු නිර්මාණය, කළමනාකරණය, ගබඩා කිරීම, sannivedanයට අයත් සියලු තාක්ෂණයන් වේ. ඒතර ඒ කියන ක්‍රියාකාරකම් 4 සිදු කරන සියලු තාක්ෂණයන්ගේ එකතුවට අපි කියනවා ICT කියලා. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? 2. 9 2. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඈ. අංක 10. මට උත්තරේ කියන්න දෙයක් ගාලා. පරිගණකයක ප්‍රධාන දෙක. වෙන උත්තර තියෙනවද? කවුරු කියන්නද වෙන උත්තර තියෙනවද? නෑ නේ. හරි. බොහොම හොඳයි. පරිගණකයක ප්‍රධාන සංඝටක වනුයේ උත්තරේ 2 දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග. හරි. නොකියුවත් කවුරු හරි උත්තරේ තෝරලා තිබ්බනම් පුතේ 5 කියන එක වැරදි. 5 කියන එක උත්තරේ වෙන්නේ මොකේද? කියන්න. පරිගණක පද්ධතියක සංරචක නැත්නම් ප්‍රධාන සංඝටක. බොහොම හොඳයි. පරිගණක පද්ධතියක් කිව්වොත් තමයි පුතේ ජීවාංගයිති වෙන්නේ. පරිගණකයක කිව්වොත් ජීවාංගයිති වෙන්නේ නෑ. ජීවාංග කියන්නේ මිනිස්සු අපි. අපි අයිති වෙන්නේ පද්ධතිය කියන වචනේ තිබුණොත් විතරයි. එහෙනම්
ඒ ප්‍රශ්න 10 හරි. ඒ ප්‍රශ්න 10 පුතේ පළවෙනි පාඩමෙන්. යමු අපි 11 වෙනි ප්‍රශ්නෙට. දෙවෙනි පාඩම ඉතිහාසය හා සම්බන්ධ පාඩමත් එක්ක ඉස්සරහට. 11 ලොව ප්‍රථම ගණිතමය උපකරණයේ ලෙස සලකනු ලබන්නේ කුමක්ද? සහ එය සම්භවය වූ රට නිවැරදිව සඳහන් වන්නේ. මොකද උත්තරේ? ලොව ප්‍රථම ගණිතමය උපකරණයේ විදිහට සැලකෙන්නේ පුතේ ඇබකසය රට චීනය. මේ ලොව ප්‍රථම ගණිතමය උපකරණය යන්ත්‍රය නෙමෙයි උපකරණය ඇබකසය චීනය. 11 උත්තරේ 2. අංක 12. නේපියස් බෝන්ස් නැමැති උපකරණයේ නිර්මාණකරු හා එහි භාවිත වූ සංකල්පය නිවැරදිව දැක්වෙන්නේ කුමන ප්‍රකාශයේද? නේපියස් බෝන්ස් කියන උපකරණය හැදුවේ කවුද? ජෝන් නේපියර් කියලා කියන විද්‍යාඥයා. මේ එතුමාගේ සංකල්පය වුණේ පුතේ ලඝු ගණක සංකල්පය. ලඝු සංකල්පය. මේ ලෝකෙට ලඝු ගණක සංකල්පය ඉදිරිපත් කරපු විද්‍යාඥයා තමයි මේ කවුද? ජෝන් නේපියර් කියලා කියන්නේ. ඒක ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කරපු දෙයට අදාළ ගණිත ගැටලු විසඳීමේ ක්‍රමයක් විදිහට තමයි නේපියස් බෝන්ස් කියන උපකරණය නිර්මාණය කරේ. එහෙනම් අංක 12. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ 3. 12 3. අංක 13. ලොව ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය නැමැති උපකරණය නිර්මාණය කළ පුද්ගලයා හා එහි නම නිවැරදිව සඳහන් වන්නේ. කියන්නේ 13ට උත්තරේ මොකද්ද? හා? 4. යාන්ත්‍රික කැල්කියුලේටරය කියලා කියන පුතේ විද්‍යුත් කැල්කියුලේටරය නෙවෙයි ඈ. හරි? විද්‍යුත් කැල්කියුලේටරය නෙවෙයි. හරි? ඒ කියන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන එකක් නෙමෙයි යාන්ත්‍රික කියන්නේ. යාන්ත්‍රික කැල්කියුලේටරය කියලා කියන්නේ අතින් තමයි ඒක ක්‍රියා කරන්නේ. අතින් ක්‍රියා කරනවා. ඒතර යාන්ත්‍රික ගතියක් ඒක තියෙනවා. හරියට නිකන් අපි අර සරල යන්ත්‍ර වලට කතා කරන පුතේ බොලොක්කේ. නේද? ලිඳකින් වතුර බාන මේ බානකොට මෙහෙම අපි බොලොක්කේ කතා කරන්නේ මෙහෙම. නේද? පණිට්ටුවක් වෙන ගැට ගන්න. මේක සරල යන්ත්‍රයක්. වැඩ පහසු කරගන්න. මේ එතකොට යාන්ත්‍රික කියන්නේ මොනවද? හරි? දැන් අපි අර දකින්නේ බිල්ඩින් වලට සිමෙන්ති නේ කොන්ක්‍රීට් කරනකොට ගන්නකොට සිමෙන්ති අනනවා යට උඩට ගන්නකොට මේ සමහර අය මේ වගේ බාල්දියකට පුරවලා ඇදලා ගන්න අවස්ථා තියෙනවා. ඒක ලේසි නෑ. හරි මොකද කොන්ක්‍රීට් කියලා කියන්නේ බර නිසා. හරි අපහසුයි. ඒකට දැන් ක්‍රම හදලා තියෙනවා මොකද්ද? එක ක්‍රමයක්. මේ ඒකට ලොකු බාල්දියක් නැත්නම් බකට් එකක් තියෙනවා. ඒ බකට් එකට වානේ කේබල් එකක් ගහලා තියෙනවා. උඩ වෙනම අනේ සැකස්මක් තියෙනවා. මෝටරයක් අයි කරලා තියෙනවා. උඩට ගන්නකොට දාන්න කරන් තියෙන බද ස්විච් එක ඔන් කරන එක. ස්විච් එක ඔන් කරලා අල්ලන් ඉන්න එක. කියන්නේ ප්‍රෙස් කරන් ඉන්න එක මේක උඩට එනවා. ඒතර කවුරුත් පරිශ්‍රමයක් දරන්න ඕනේ නැහැ. අවශ්‍ය මට්ටමට එනකොටම ස්විච් එක අතහැරියාම ඒක නවතිනවා. හරි? ඊට පස්සේ මෙහාට ඇදලා ගන්න ඕනේ නැහැ. ඒකට තව ස්විච් එකක් තියෙනවා. ඒතර මෙහාට එනවා. අර ඒ කරන්න ඕනේ අර පෙල්ලන්න තමයි පරිශ්‍රමයක් දරන්න ඕනේ. නේ? ඒතර විල් බැර එකක් තියලා ඒකට පෙල්ලනවා. ඒක අරන් යනවා. ඊට පස්සේ ඒ ක්‍රමයේ තවත් වර්ධනය කළ තාක්ෂණිකව දැන් තියෙනවා කෙලින්ම පම්ප් කරනවා. කොන්ක්‍රීට් ගලලා පම්ප් කරනවා. හරි? ඔයගොල්ලෝ දකින්නවා අර බ්‍රවුසර් වගේ ලොකු වාහන තියෙනවා. ඒ වාහනවල තියෙනවා කොන්ක්‍රීට්. ඒ කොන්ක්‍රීට් එක එතකොට තට්ටු මේ 50 60 බිල්ඩින් එකක් වුණා ප්‍රශ්නයක් නැහැ. නේ? පයිප් එක දිගට දාලා පම්ප් කරන්න පුළුවන්. හරි? අමතර ප්‍රශ්නයක් මම අහන්නේ අපිට වැදගත් වෙන නිසා. හරි? ඒ කියන්නේ ශ්‍රී ලාංකීය අපිට වැදගත් වෙන හින්දා මට කියන්න ඒ බවුසර් වල tempat කරන් ගේන කොන්ක්‍රීට් වලට විශේෂ නමක් කියනවා. මොකක්ද ඒ නම? රෙඩි මික්ස් කියලා කියන පුතේ ඒ යාන්ත්‍රණයට. අර රෙඩිමේඩ් කියලා අපි කියන්නේ. රෙඩිමේඩ්. ඒ කියන්නේ අපේ මෙෂර්මන්ට්ස් අනම්මනම් අන්න පෙරසවි. පෙරසවි කොන්ක්‍රීට්. හරි? පැහැදිලිද? ඔය ඉංජිනේරින් ටෙක්නොලොජි ගන්න ඒවා දන්නවා ඇති. සිවිල් වල උගන්වනවා ඇති. එතන පුතේ මේක අපිට මේ වෙලාවේ කතා කරන්න වැදගත් වෙන්නේ ඇයි? ඔය පෙරසවි කොන්ක්‍රීට් කියලා කියන ක්‍රමය. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක කලින් හදලා ඒ මිශ්‍රණය සහිතව හදලා හරි වෙන තැනක යාඩ් එකක වෙනම හදලා ඒක ගේනවා කිලෝමීටර් ගාණක් දුර තැනකට. සාමාන්‍ය පුතේ කොන්ක්‍රීට් එකක් දාන්නේ එතනම අනලානේ. එතනම කොන්ක්‍රීට් එක සකස් කරලා තමයි භාවිතයට ගන්න. ඒ වෙනුවට වෙන තැනක හදලා මෙතෙන්ට ගේනවා. අවශ්‍ය තැනට ගේනවා යාඩ් එකකින් හදලා ගේනවා. ඒකට අපි කියනවා පෙරසවි කියලා.
මේක අපිට වැදගත් වෙන්නේ ශ්‍රී ලාංකේය අපිට වැදගත් වෙනවා කියලා කියන්නේ ඇයි? පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය කියන පුතේ ලෝකෙට හඳුන්වා දුන්නේ ලංකාවේ විද්‍යාඥයෙක්. අන්න ඒක තමයි වැදගත්. හරි? කවුද? පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නේ අපේ විද්‍යාඥයෙක්. ඒකයි පුතේ වැදගත් වෙන්නේ. හරි? දැන් ඔයගලන්ට ET වගේ දේවල් වල සිවිල් උගන්වනකොට අදාළ ගුරුවරුව උගන්වනවා ඇති. උගන්වන්න ඕනේ. කියන්නේ පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? නැද්ද? ඒ හඳුන්වා දුන්න විද්‍යාඥයා හරි ඉංජිනේරුවෙක් නේ එතුමා ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නංවපු අපි හැමෝම සමහරලාට නරඹලා තියෙන දැකලා තියෙන එක තැනක් තමයි පුතේ කලුතර චෛත්‍යය. කලුතර චෛත්‍යය ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා කුහරයක් නේ තියෙන්නේ. ඇතුලේ මුකුත් නැහැ. අපිට චෛත්‍යය ඇතුලට ගියයි නේ ඒක. ඊගාවට ඒ වගේම එකක් හැදුවා එතුමා ජයන්ති මහා සෑය කියලා වරාය ඒ කාලේ 80 දශකයේ. ජයන්ති මහා සෑය කියලා. හරි? ඒ කියන්නේ ඒවා ප්‍රායෝගිකව මේ ඔප්පු කරලා පෙන්නවා. එතනම අනලා එතනම සකස් කරලා කොන්ක්‍රීට් එකක් දානවා වගේම සවිමත් සම්බන්ධභාවය සමහර විට ඊට වඩා සවිමත්භාවයක් ලබා ගන්න පුළුවන් මේ පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය කියන එක තමයි ඔප්පු කරේ එකේ. හරිද? හැබැයි පුතේ ඒ විද්‍යාඥයන්ගෙන් වැඩිම වැඩ ගත්තේ සිංගප්පූරුව සහ මැලේසියාව වගේ රටවල් අපේ රට එච්චර වැඩක් ගත්තේ නැහැ. හරි? එයා උපදේශකවරයෙක් විදිහට ඒ රටවල් වලට තමයි වැඩියෙන් සේවය කරේ. මොකද ඒ උගතුන්ගෙන් විද්‍යාඥයන්ගෙන් ලංකාව එච්චර වැඩක් ගත්තේ නැහැ. ලොකු දෙයක් කරගත්තේ නැහැ. ඒ රටවල් ගොඩාක් ලොකු දේවල් කරා. හරි? වෙලා යන්නේ මම කියන්න කුලසිංහ මහත්තයා. ආචාර්ය කුලසිංහ. හරි? එතුමා දැන් ජීවිත නතර නැහැ. මේ ගිල්ලා. හරි. අපි යමු ඉස්සරහට. මට මේකට උත්තරේ කිව්වේ නැහැ. 13ට උත්තරේ මොකක්ද පුතේ? ප්‍රථමක යාන්ත්‍රික කැල්කියුලේටරය නැමැති උපකරණය නිර්මාණය කළ පුද්ගලයා හා එහි නම අංක 4 බ්ලේසි පැස්කල් පැස්කලීන් යන්ත්‍රය. ලෝකේ පළවෙනි යාන්ත්‍රික කැල්කියුලේටර් එක විදිහට පිළිගන්නේ පැස්කලීන් යන්ත්‍රය. බ්ලේසි කියලා කියනවා. බ්ලේස් කියලා කියනවා. බ්ලේසි පැස්කල් කියලා කියන පුද්ගලයා විද්‍යාඥයා. අංක 14. පැස්කලීන් නැමැති උපකරණය තවදුරටත් දියුණු කර මූලික ගණිත කර්මයන් ඔන්න පොඩ්ඩක් ඉන්න අපහු අපි 13 ප්‍රශ්නෙට එමු. බ්ලේසි පැස්කල් කියලා කියන විද්‍යාඥයා විසින් නිර්මාණය කරපු පැස්කලීන් යන්ත්‍රයෙන් පුතේ කරන්න පුළුවන් උනේ මොන වගේ ගණිතමය ගැටලු විසඳීම පමණද? එකතු කිරීම අඩු කිරීම පමණයි. එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. ඊට පස්සේ යන්ත්‍රය දියුණු කරා තව දුරටත් වෙනත් විද්‍යාඥයෙක් මොකද පැස්කලීන් නැමැති උපකරණය තව දුරටත් දියුණු කර 14 වෙනි ප්‍රශ්නේ මූලික ගණිත කර්මයන් සිදු කළ හැකි ලෙස. ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම විතරක් නෙමෙයි මූලික ගණිත කර්මයන් විදිහට තවත් වෙනවා මොකද්ද? වැඩි කිරීම සහ බෙදීම. ඔය කියන ගණිතමය ක්‍රියාකාරකම් හතරම කරන්න පුළුවන් විදිහට පැස්කලීන් යන්ත්‍රය දියුණු කරා ලෙස නිර්මාණය කළේය. එලෙස වෙනස් කළ පුජ්‍යලයා සහ එය හැඳින්වූ නම. කවුද මේ වෙනස්කම කරේ? පැස්කලීන් යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කරලා මූලික ගණිත කර්මයන් හතරම කරන්න පුළුවන් බවට පත් කරේ කවුද? එහෙම ඒ පත් කරපු උපකරණයට මොකද්ද කියන්නේ? ස්ටෙප් රෙකෝනර් බොහොම හොඳයි. උත්තරේ 5 විල්හෙල්ම් වන් ලිබ්නිට්ස්. ජෝන් විල්හෙල්ම් වන් ලිබ්නිට්ස් ජර්මන් ජාතික ගණිතඥයෙක් විද්‍යාඥයෙක්. ස්ටෙප් රෙකෝනර් උත්තරේ 5. අංක 14 උත්තරේ 5. අංක 15 සිදුරුපත් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කුමන උපකරණය මගින්ද සහ එයට මූලික වූ පුජ්‍යලයා කවුරුන්ද? සිදුරුපත් සංකල්පය කියන පුතේ පංච් කාඩ් කියන ක්‍රමය. කවුද ලෝකෙට හඳුන්වා දුන්නේ? මොන උපකරණයද ඒකට මූලික වුනේ? ජෝසප් ජැක්වාඩ් උත්තරේ 2. ජෝසප් ජැක්වාඩ් ඒකට මූලික වෙච්ච උපකරණය තමයි මෙකැනිකල් ලූම්ස්. ලූම් එකක් කියලා කියන්නේ ලූම්ස් කියලා කියන පුතේ අත්‍යන්ත රෙදි පිළි. මෙකැනිකල් කියන්නේ අත්‍යන්තය කියන්නේ අතින් යාන්ත්‍රික කියන අදහස. රෙදි විවීමේ යන්ත්‍රයක් නේ. ඒ රෙදි විවීමේ යන්ත්‍රය තමයි මෙකැනිකල් ලූම්ස් කියලා අපි හඳුන්වන්නේ. ඒතකොට මේ යන්ත්‍රය තුල නූල් කාට කරන්න යා සිදුරුපත් ක්‍රමය පාවිච්චි කරා. අංක 16 චාල්ස් බැබේජ් මහතා විසින් නිර්මාණය කළ
විශ්ලේෂක යන්ත්‍රය අපි කියනවා ඇනලිටිකල් එන්ජින් කියලා. නැමැති උපකරණය මගින් ඉදිරිපත් කළ සංකල්පය වන්නේ කුමක්ද? බොහොම හොඳයි. වියුක්ත ආකෘති සංකල්පය. වියුක්ත ආකෘති සංකල්පය කියන්නේ ඒ සංකල්පය ආදානය, සැකසුම, ප්‍රතිදානය කියන සංකල්පය සහ ඒකට අලුතෙන් ආව මොකද්ද? ගබඩා කිරීම කියන එක. ඒතර වියුක්ත ආකෘති සංකල්පය ඉදිරිපත් කරේ චාල්ස් බෙබේජ් කියන විද්‍යාඥයා විශ්ලේෂක යන්ත්‍රය කියන උපකරණය හරහා. හරි? පැහැදිලිනේ? එතකොට පසු කාල සංකල්පයේ තිබ්බනේ. ඇයි නැත්තේ? සිදුරුපත් ක්‍රමයේ එක තිබ්බනේ. සිදුරුපත් ක්‍රමය මොකේද? ආදාන ප්‍රතිදානයේ නෑ. ඒකේ තියෙන පුතේ අර මේ මොනවාද? රෝලර්ස් ටිකක් කැරකිලානේ පුතේ අගයන් පෙන්නුවේ. විශ්ලේෂක යන්ත්‍රයත් එක්ක සිදුරුපත් පාවිච්චි කරේ නෑ. ඊගාට සිදුරුපත් කියන එක ක්‍රමානුකූලව භාවිත කරපු ආකාරය මම ඉස්සරහදී කතා කරන එක අපි කිසිමානේ කතා කරා. හරි? පැහැදිලි? රයිට්. එන්න අංක 17ට. ඔය මම දැන් කියන්න හදපු කාරණේ තමයි 17 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ බලන්න. චාල්ස් බෙබේජ් මහතා පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කුමන හේතුවක් නිසාද? දැන් ඔයගොල්ලෝ දන්නවා මම ගියසුමානෙත් ඔක මතක් කරා. ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්නේ මාක් 1 කියන පරිගණකය. 1944 විතර. එතකොට ඔය චාල්ස් බෙබේජ් කියන විද්‍යාඥයා විසින් ඇනලිටිකල් එන්ජින් එක විශ්ලේෂක යන්ත්‍රය හැදුවා කියලා කියන්නේ දල වශයෙන් ගත්ත පුතේ 1833 විතර. හරි? එතකොට විශ්ලේෂක යන්ත්‍රයේ ඇනලිටිකල් එන්ජින් එක හැදිලා තියෙන්නේ 1833 විතර. එතකොට ලෝකේ පළවෙනි පරිගණකය මේක. හරි? මෙයා නිර්මාණය කරපු විශිෂ්ටම උපකරණය තමයි ඇනලිටිකල් එන්ජින්. හැබැයි පරිගණකයේ පියා කියලා සලකන්නේ චාල්ස් බෙබේජ් කියන විද්‍යාඥයාව. හරිද? ඒක හරි ටිකක් ගැටු සහගත තත්ත්වයක් හේතුව ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්නේ පුතේ මාක් 1 කියන පරිගණකයේ නම් පරිගණකයේ පියා වෙන්න ඕනි කවුද? මේ මාක් 1 කියන පරිගණකය නිර්මාණය කරන්න මූලික වෙච්ච නේ විද්‍යාඥයා හෝ විද්‍යාඥ කණ්ඩායම. නේ? නමුත් එහෙම වෙලා නැහැ. එහෙම නොවෙන්න හේතුව මේ අහන්නේ. මේ තියෙන්නේ චාල්ස් බෙබේජ් මහතා පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කුමන හේතුවක් නිසාද? 1. ඔහු විසින් පරිගණකයක් අර්ධ වශයෙන් නිර්මාණය කළ නිසා වැරදි. 2. ඔහු පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කර පේටන්ට් බලපත්‍රය ලබාගත් නිසා වැරදි. නේ එතුමාට පරිගණකයක් හදන්න පුළුවන් උනේ නැහැ. 3. නූතන පරිගණකවල භාවිතා වන ක්‍රමලේඛ සංකල්පයේ ලෝට හඳුන්වා දුන් නිසා හරිද වැරදිද? නූතන පරිගණකවල භාවිතා වන ක්‍රමලේඛ සංකල්පයේ ලෝට හඳුන්වා දුන් නිසා මට කියන්න පුතේ හරිද වැරදිද? වැරදි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ පුජ්‍යලා කවුද? වන් නිව්මාන්. ඇඩාගොස්ටා ලව්ලේස් නෙමෙයි. නූතන පරිගණකවල භාවිතා වන ක්‍රමලේඛ සංකල්පයේ ලෝට හඳුන්වා දුන්නේ කවුද? වන් නිව්මාන්. ගණිතඥයා. 1945. ඇඩාගොස්ටා ලව්ලේස් කියලා කියන්නේ කවුද? ඒක අපි ගියසුමානේ සසුමානේ ප්‍රශ්නේදී කතා කරා. ඔව් ඇඩාගොස්ටා ලව්ලේස් කියලා කියන්නේ එයා එතුමියට කියනවා ඔව් මොකක් කියලාද? මේ ෆස්ට් ප්‍රෝග්‍රෑමර්. පළමු වැඩසටහන් සම්පාදකවරිය නැත්නම් පළමු ක්‍රමලේඛිකාව හෝ ක්‍රමලේඛකයා. හරි දැන් අපි සිංහලෙන් කිව්වොත් නේ පුතේ ක්‍රමලේඛකයා සහ ක්‍රමලේඛිකාව කියලා දෙකක් කතා කරන්නේ. හැබැයි ඉංග්‍රීසි වලින් අපි කිව්වොත් එහෙම කියන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑමර්. එයා කාන්තාවක් වුණත් පිරිමි වුණත් උදාහරණ ගත්තොත් එහෙම වෛද්‍යවරයා සහ වෛද්‍යවරිය කියලා අපි සිංහලෙන් කිව්වට ඉංග්‍රීසි වලදී අපි ડોක්ටර් කියලා කතා කරනවා දෙන්නටම. හරි 2012 පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ওই ප්‍රශ්නේ. සමහර ළමයි දැනුම තියාගෙනත් වරද්ද ගත්ත මොකක් නිසාද? අහලා තිබුණේ ක්‍රමලේඛකයා කියලා සිංහලෙන්. හරි හැබැයි පුතේ ක්‍රමලේඛකයා කියලා අහපුවාම කෙනෙකුට ප්‍රශ්නයක් එනවනේ මේ කාන්තාවක් වෙන්න පුළුවන්ද කියලා. නෑ එතන කරලා තිබුණේ මොකද්ද? ඉංග්‍රීසි වචනේ කෙලින්ම සිංහලට පරිවර්තනය කරලා ක්‍රමලේඛකයා කියලා දාලා තියෙනවා. එතකොට ලෝකේ පළවෙනි ක්‍රමලේඛකයා නැත්නම් ක්‍රමලේඛිකාව කියන්නේ කාටද? ඇඩාගොස්ටා ලව්ලේස් කියන කාන්තාවට. හැබැයි පුතේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ
ක්‍රමලේඛ නැත්නම් පරිගණකයක් නිර්මාණය වෙලාවක් නැහැ. හැබැයි එතුමියට ඒ ගෞරවය දෙන්නේ පරිගණකයක් නිර්මාණය නොකලත් පරිගණකයේ පියා කියලා චාර්ල්ස් බේබේජ් කියන විද්‍යාඥයාට ගෞරවය දෙන්නේ හේතුවක් සහිතව. හේතුව තමයි මොකද්ද? ඒගොල්ලෝ තමයි මේ අනාගතයේ පරිගණකයක් නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දැම්මේ. පැහැදිලිද? right දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. හරි? දැන් වර්තමානයේ ඉන්නවනේ පාලක මේ පැලැන්තියක් නැත්නම් යාන්ත්‍රණයක්. දැන් අපි හැමෝම දන්නවා වර්තමානයේ අපේ රටේ ජනාධිපතිතුමා තමයි කවුද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හරිද? එතකොට දැන් මම දන්න විදිහට එතුමාට අවුරුදු 73ක් හෝ 74ක් වගේ වෙනවා. හරි? 70ට වැඩි කොහොමද? මට මතක දෙන්න 73ක් වගේ වෙනවා. දැන් එතුමාට රටේ පාලකයා විදිහට දැන් අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි අපේ රට සංවර්ධිත රාජ්‍යයක් නෙමෙයි. දැන් මේ කතා කරන එක ඉතාම ප්‍රබල විහිළුවක්. මොකද හේතුව නේ? ඒ කියන්නේ අපේ රට සාමාන්‍ය ලෝකෙ පිළිගන්නේ මැදපාන්තික ආදායම් ලබන රටක්. අපේ රට දුගී රටක් කියලා පිළිගන්නෙත් නෑ දැන් ඈ. මැදපාන්තික ආදායම් ලබන රටක් කියලා තමයි පිළිගන්නේ. මොකද මහ බැංකුව වාර්තා මත 2013 14 වෙනිකට පුතේ වාර්තාවල අපි කිව්වා මහ බැංකුව වාර්තාවල පුජ්‍යලයේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 4000ට වැඩි කියලා වාර්ෂික. તો ඩොලර් 4000ට වඩා වැඩි නම් මැදපාන්තික කියලා තමයි ගණන් ගන්නේ. ඒ නිසා ලෝකේ රාජ්‍යයන් අපිට දැන් ආධාර කරන්නේ නැහැ. අපි ආධාර ගන්න ඕන රටක් නෙමෙයි. මැදපාන්තිකනේ. හැබැයි අපි දන්නවා රටේ ආර්ථිකය ගත්තොත් එහෙම නේ දුගී පන්තියේ දැන් දුගී මට්ටමේ රටක ආර්ථිකයක් තමයි අපේ රටේ මේ වෙනකොට තියෙන්නේ. ඒක වෙනම කතන්දරයක්. මම කියන්නේ හරි දැන් මෙතුමට ඒ කියන්නේ කාටද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් රයිට් රාජ්‍ය පාලකයා සහ තියෙන බලය මොකද විශ්ව සංශෝධනයේ පුතේ බලය තවත් වැඩි වුණා. ඒ බලය පාවිච්චි කරන්න වර්තමානයේ අපේ රටේ තත්ත්වය කුමක් වුවත් අපේ රට අනාගතයේ සංවර්ධිත රාජ්‍යයක් කරා යෑමට අවශ්‍ය කරන පදනම හදන්න. මම කියන්නේ අසුභවාදී කතාවක් නෙමෙයි අහගන්න. සමහර විට ඒ පදනම හදලා ඉදිරියට යන වැඩපිළිවෙලක් හැදුවොත් ඒවා පුතේ නිශ්චිත නීති සහ ප්‍රතිපත්ති බවට පත් කළොත් ඒවා මොන පාලකයාවත් පුතේ ලොකුවට වෙනස් කරන්න බෑනේ. අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි ලොකුවට වෙනස් කරන්න බෑ. එතකොට ඒ සංවර්ධිත ගමනේ අපි යයි. එතකොට අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම අවුරුදු තව 5කින් වෙයිද 10කින් වෙයිද 15කින් වෙයිද 20කින් වෙයිද කියලා ගැන අපි දන්නේ නැහැ. හැබැයි ඒ ගමන යනවා. හැමෝටම සන්තෝෂ වෙන්න පුළුවන්. ඇයි? යන්නේ සංවර්ධිත රාජ්‍යයක් කරා ගමනක්. මම කියන්නේ හැදුවේ ඒ ගමන යනකොට මේ කතා කරන ගමන ගිහිල්ලා අපි තුම අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වෙනකොට මේ කාරණේ කතා කරන මම ජීවිතුන් අතර නැති වෙන්නත් පුළුවන්. ඒකට අඩිතාලම දාපු රාජ්‍ය පාලකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජීවිතුන් අතර නැති වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒකේ සක්‍රීයව දායකත්වයක් දක්වපු බොහෝ අය ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. හැබැයි නේ ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වෙලා. මම කියන්නේ අනාගතය. පැහැදිලිද? අන්නේ වගේ පුතේ හොඳට තේරුම් ගන්න. අන්නේ වගේ මේ චාර්ල්ස් බේබේජ් කියන විද්‍යාඥයා සහ එයාගේ සහායිකාව වෙච්ච ඇඩාගස්ටා ලව්ලේස් කියන ආර්යව කාන්තාව තමයි හරි පරිගණකය කියන දේ ලොවට බිහිවීම සඳහා නියම අඩිතාලම දැම්මේ. පදනම ෆවුන්ඩේෂන් එක දැම්මේ. හරි මොකෙන්ද? ඇනලිටිකල් එන්ජින් කියන යන්ත්‍රය. ඒතර පුතේ මේ යන්ත්‍රය නිර්මාණය කිරීමට අදාළ සැලසුම ඇඳා කියලා කියන්නේ ඇඩාගස්ටා ලව්ලේස් කියන කාන්තාව ආර්යව. ආර්යව කියලා කියන්නේ ගෞරව කිරීමට. ඒ නිසා තමයි එතුමියට කියන්නේ ප්‍රථම වැඩසටහන් සම්පාදකවරිය නැත්නම් ක්‍රමලේඛිකාව කියලා. ඊ අර ප්ලෑන් එක ඇඳින්ද. ඒතර මෙයාගේ සංකල්පය චාර්ල්ස් බේබේජ්ගේ ඒ සංකල්පයේ තේරුම් ගන්න ඒකට අදාළ සැලසුම ඇඳ ඇඩාගස්ටා ලව්ලේස් ඊගාට චාර්ල්ස් බේබේජ් උපකරණය හැදුවා. හරිද? තේරෙනවනේ? ඒ නිසා ඒ විදිහට අපි නම් කිරීමක් කරනවා ඉතිහාසය දැකලා තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ විද්‍යාඥයෝ කරේ අලුත් මානයන් ඔස්සේ ගියේ නෑ. අලුත් දේවල් හොයන්න ගියේ නෑ. ඒගොල්ලෝ කරේ මොකද්ද? චාර්ල්ස් බේබේජ් කියන විද්‍යාඥයා සහ ඇඩාගස්ටා ලව්ලේස් කියලා කියන කාන්තාව ආර්යව හරහා ලෝකෙට ආව පුතේ අලුත් උපකරණයක් මොකද්ද? විශ්ලේෂක යන්ත්‍රය. හරි? පැහැදිලිද? මේකේ කතාවක් නම් තියෙනවා. මොකද චාර්ල්ස් බේබේජ් කියලා කියන පුතේ ඉංග්‍රීසි ජාතිකයෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එතුමාට බ්‍රිතාන්‍ය රජය තමයිලු ෆන් කරේ. ඒ කියන්නේ මූල්‍යයන් මේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ මේ පර්යේෂණ ක්‍රියාවලිය සඳහා. බ්‍රිතාන්‍ය රජය. හැබැයි මේ බ්‍රිතාන්‍ය රජය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම නැවැත්තුවා කියලා කියනවා. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. ඒ නිසා මේ චාර්ල්ස් බේබේජ් කියන විද්‍යාඥයාට මේ යන්ත්‍රය දියුණු කරලා
ඉස්සරහට ගේන්න බැරි වුණා කියලා කියනවා. හරි එහෙම කතාවක් තියෙනවා. ඒක ඉතින් අපේ පොත් ඇතුලේ අපි කතා කරන්නේ නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. එතකොට හැබැයි වෙනත් විද්‍යාඥයෝ මේ යන්ත්‍රයට අදාළ කාරණා අධ්‍යයනය කරලා ඒක තව දියුණු කරලා අලුත් යන්ත්‍ර හදාගෙන ඉස්සරහට ආවා කියලා කියනවා. හරි එතකොට එහෙම ඇවිල්ලා ලෝකේ පළවෙනි පරිගණකය හදපු කණ්ඩායමත් ඒ කියන්නේ මාක් 1 හදපු කණ්ඩායමත් පුතේ චාල්ස් බෙබේජ්ගේ මේ පරිගණකයේ ආකෘතිය අපි කියන්නේ වියුක්ත ආකෘතිය කියලා. අන්නේ ආකෘතිය මූලික පදනම කරගෙන තියෙනවා මේවා හදනවා. අන්නේ නිසා තමයි චාල්ස් බෙබේජ් කියන විද්‍යාඥයාට පරිගණකයේ පියා කියන්නේ ඇඩාගොස්ටා ලව්ලේස් කියලා කියන කාන්තාවට ප්‍රථම වැඩසටහන් සම්පාදකවරිය නැත්නම් ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ. හැබැයි ඒ දෙන්නම ඇඩාගොස්ටා ලව්ලේස් ප්‍රෝග්‍රෑම් නිර්මාණය කරෙත් නැහැ. චාල්ස් බෙබේජ් පරිගණකයක් හැදුවෙත් නැහැ. හැබැයි ඒ හැම දෙයක්ම වීමට අදාළ පදනම දැම්මේ ඒගොල්ලෝ. ඒ නිසා ඒ ගෞරවය ඒගොල්ලන්ට යනවා. හරි උදාහරණයක් අපි ගත්තොත් එම් කියන්නේ චීනේ නේ වර්තමානයේ ලෝකේ තියෙන වැඩිම ආර්ථික වර්ධන වේගය සහ නේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත් වෙලා තිනවා චීනය. හැබැයි දැනට දශක 5කට විතර කලින්, ඒ කියන්නේ අවුරුදු 50කට විතර කලින් චීන කියන පුතේ කණ්ඩ නැතුව බඩගින්නේ මිනිස්සු මැරිච්ච රටක්. පැහැදිලි? කොරියාව කියන්නේත් එහෙමයි. හරි? එතකොට වර්තමානයේ මේ චීනය මෙච්චර ප්‍රබල ගමනක් එන්න අවශ්‍ය කරන අඩිතාලම් දාපු නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර ප්‍රබල එක්කෙනා තමයි ප්‍රමුඛම එක්කෙනා තමයි කවුද? මාओ සේතුන්. මාओ සේතුන් කියන නායකයා, චව් වෙන් ලායි වගේ නායකයෝ. හරි? එතකොට ඒවා ඔස්සේ තමයි ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. පැහැදිලි? එතකොට මේ නායකයෝ දාපු අඩිතාලම ඊට පස්සේ රටේ නායකත්වයට පත්වෙච්ච පුද්ගලයෝ විසින් ක්‍රමානුකූලව ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඒක ඒ මූලික අඩිතාලම දාපු නායකයෝ බලාපොරොත්තු වුණාටත් වඩා වේගයෙන් ඉස්සරහට අවිල්ලා තියෙනවා. හොඳම උදාහරණය තමයි වර්තමාන චීනේ ජනාධිපතිවරයා. හරි? එතුමාගේ කාලයේදී මේක ගොඩාක් ප්‍රබලව ඉස්සරහට අවිල්ලා තියෙනවා. හරි? ඒක චීනෙට හොඳයි ඈ. අපිට නරකයි. ඒක වෙනම කතන්දරයක් ඈ. හරි. එහෙනම් මොකද කියන්න තියෙන්නේ? චාල්ස් බෙබේජ් මහතා පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කුමන හේතුවක් නිසාද? ඒකේ උත්තරේ එන්න ඕන පුතේ. නූතන පරිගණකවල භාවිතා වන වියුක්ත ආකෘතිය ලෝට ඉදිරිපත් කළ නිසා. නූතන පරිගණකවල භාවිතා වන වියුක්ත ආකෘතිය ලෝට ඉදිරිපත් කළ නිසා. එහෙනම් මොකද කියන්න තියෙන්නේ? නූතන පරිගණකවල භාවිත වන ක්‍රමලේඛ සංකල්පය හඳුන්වා දුන්නේ 1 නියුමන් නේ 45. හරි එහෙනම් 17 වෙනි ප්‍රශ්න උත්තරේ 4. 17ට 4. එන්න 18 වෙනි ප්‍රශ්නේ. ඉතා ජනප්‍රිය පරිගණක නිෂ්පාදන සමාගමක් වන IBM සමාගම නිර්මාණය කළ පුද්ගලයා කවුරුද? ඒකට මූලිකුනේ කවුද උතේ? හර්මන් හොලෙරිත්. බොහොම හොඳයි. හරි ඒක අපි ප්‍රශ්නයක් විදිහට කතා කරන්නේ ඇයි? දැන් IBM කියලා කියන්නේ 100% පෞද්ගලික ආයතනයක්. ලාභ උපයන ආයතනයක්. සාමාන්‍යයෙන් පුතේ ඔයගොල්ලෝ දන්නවා විෂයානුබද්ධ කාරණා කතා කරනකොට වාණිජමය ආයතන කියන්නේ ලාභ උපයන ආයතන පිළිබඳ කතා කරන්නේ නැහැ අපි. ඒවට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. හරි? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒක සාමාන්‍ය දෙයක්. හරි? අපි කතා කරන්නේ පුතේ හැම මිනිස්සෙකුටම හෝ බොහෝ පිරිසකගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරපු ආයතන පිළිබඳව. එහෙම තත්වයක් තිබුණට හරි IBM ආයතනය ගැන අපි කතා කරනවා හේතුව තමයි ඒගොල්ලෝ පෞද්ගලික ආයතනයක් වුණාට මේ ICT වලට නැත්නම් මේ පරිගණක විද්‍යාව පෝෂණය කරන්න පුතේ සෑහෙන දායකත්වයක් දක්වපු ආයතනයක්. සරලම උදාහරණ තමයි මොකද? පුද්ගල පරිගණකයේ ලෝකෙට හඳුන්වා දීමේ ගෞරවය තියෙන IBM ආයතනයට 1981. ඒතර ඒ සඳහා ඒගොල්ලෝ පරිශ්‍රණ කරා, කැපවීම කරා, ඒ මත ඒගොල්ලෝ නිර්මාණයක් ලෝකෙට ඉදිරිපත් කරා. ඒ නිසා අපි මේ කතා කරන මම ඕගොල්ලෝ අපි හැමෝම මේක භාවිතා කරනවා. හරි? රයිට්. එතකොට 18 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. අංක 19. 1906 දී ෆොරස්ට් නැමැති පුජ්‍යලයා විසින් හිස් තැනක් සොයා ගන්නා ලදී. එමගින් හිස් තැනක් ආරම්භ විය. දැන් මේ හිස් තැන් දෙකට එන වචන දෙක මොකක්ද? මොකද්ද? අංක 1. පළවෙනි උත්තරේ රික්තක නලය පරිගණක නිර්මාණය. නේ? ඒතකොට රික්තක නලය කියලා කියන එකම තමයි ඉලෙක්ට්‍රොනික වැල්වය කියලා කියන්නේ ඈ.
දැන් පස්වෙනි උත්තරේත් බැලු බැලමට හරි වගේ පේනවා. හැබැයි ඒකේ වැරදි කාරණයක් තියෙනවා මොකද්ද? දෙවෙනි කොටස. නේ රික්තක නලයටම තමයි පුතේ ඉලෙක්ට්‍රොනික වැල්වය කියලා කියන්නේ. එතකොට ඒක හොයාගත්තේ නේ ඩී ෆොරස්ට් කියලා කියන ලී ෆොරස්ට් කියලා කියනවා ඩී ෆොරස්ට් කියලා කියනවා. මම දන්නේ ඒකේ ඇත්ත මොකද්ද කියන එක. ඒක හරියට විවාදාත්මක නිසා තමයි මම ඔය ෆොරස්ට් කියන කාරණේ විතරක් ගත්තේ. මොකද එක එක මේ පොත්වල සයිට්ස් වල පොඩ වෙනස් වෙක තියෙන්නේ. හරි හැබැයි ෆොරස්ට් කියන කෑල්ල තියෙනවානේ. ඒක හින්දා ගත්තා. එතකොට පුතේ දැන් සිංහලෙන් අපි රික්තක නලය කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික වැල්වය කියන්නේ දෙකම එකයි. හරිද? එතකොට හැබැයි දෙවෙනි කොටස වෙනස්නේ. පළවෙනි උත්තරේ තියෙන පරිගණක නිර්මාණය, පස්වෙනි උත්තරේ තියෙන විදුලි උපකරණ නිර්මාණය. නේ අපි තේරුම් ගන්න ඕනේ පුතේ ෆොරස්ට් කියලා කියන විද්‍යාඥයා ඉලෙක්ට්‍රොනික වැල්වය නිර්මාණය කරන්න කලින් පවා ලෝකේ විදුලි උපකරණ හැදිලා තියෙනවා. ඒ හින්දා ඉලෙක්ට්‍රොනික වැල්වය නිසා නෙමෙයි විදුලි උපකරණ නිර්මාණය පටන් ගත්තේ. හැබැයි ඉලෙක්ට්‍රොනික වැල්වය නිර්මාණය වුණාට පස්සේ බොහෝ විදුලි උපකරණ නිර්මාණය පහසු වුණා සහ බොහෝ විදුලි උපකරණ වල ක්‍රියාකාරීත්වය විධිමත් වුණා. ඊට කලින් එහෙම විදුලි බලය ක්‍රමානුකූලව පාලනය කරන්න තිබිච්ච නිශ්චිත උපකරණ අඩුයි. ඒවා ගැටලු සහගතයි. හරි එහෙනම් මේකේ උත්තරේ නම් එන්න ඕනි 1 රික්තක නලය පරිගණක නිර්මාණය. අංක 20 Automatic Sequence Control Calculator නැමැති උපකරණය නිර්මාණය කළ පුද්ගලයා සහ එම උපකරණය පසුව හැඳින්වූ නම කුමක්ද? මාක් 1 මේ ඔය කියන්නේ මෙන්න මේක. හරි 1944 අපි කියන්නේ 39 පර්යේෂණ පටන් ගත්තා කියලා කියනවා 44 අවසන් කරා කියලා කියනවා. Automatic Sequence Controlled Calculator කියලා කියන එක තමයි පසු කාලින පුතේ මාක් 1 කියලා කිව්වේ. ඒක නිර්මාණය කරන්න මූලික වුණා එක්තරා මහාචාර්යවරයෙක් නේ කොටිම IBM ආයතනයේ කට්ටියත් මේකට උදව් කරලා තියෙනවා. මොකද හાર્ඩ් ඒකන් කියලා කියන මහාචාර්යවරයාගේ යාළුවෝ ටිකක් IBM එකේ ඉඳලා තියෙනවා. ඒගොල්ලොත් උදව් කරාලු. හැබැයි අපි ලෝකේ පළවෙනි පරිගණකයේ නිර්මාණයේ ගෞරවය දෙන්නේ කාටද? හાર્ඩ් ඒකන් කියන විද්‍යාඥයාට නැත්නම් මහාචාර්යවරයාට. මහාචාර්යවරු ඇතුළු කණ්ඩායමට. ඒතරගේ උත්තරේ එන්නේ මොකද්ද? හાર્ඩ් ඒකන් මාක් 1. 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1. 20 උත්තරේ 1. right. දැන් මට කියන්න ඔය ප්‍රශ්න 20 ඇතුලේ සංකීර්ණයයි සම්මත කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ කොහොමද දන්නවා? පළවෙනි දෙවෙනි පාඩම් වල මුල හරියෙන් එන ප්‍රශ්න කොහොමත් සංකීර්ණ ප්‍රශ්න වෙන්නේ නෑ. හැබැයි සමහර තැන්වලදී අපි මතකය හරියට පාවිච්චි කරන්න ඕනි. හරියට ප්‍රශ්න විග්‍රහ කරගන්න ඕනි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පුතේ මෙහෙම. දැන් මුල අවුරුදු වල 2011 12 13 14 වගේ අවුරුදු වල ඔය පළවෙනි පාඩමෙන් සහ දෙවෙනි පාඩමෙන් පුතේ උපරිම වශයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙකක් තුනක් වගේ ප්‍රමාණයක්. හැබැයි වර්තමානයේ වෙනකොට ඒක ප්‍රශ්න 4 5 දක්වා වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. හරි? පැහැදිලිද? එහෙම විශේෂ අවස්ථා අපි දැකලා තියෙනවා. ප්‍රශ්න 4ක් ආවොත් එතන පුතේ සරල නෑ. ලකුණු 4ක් නේ. ඒතර පළවෙනි පාඩමෙන් සහ දෙවෙනි පාඩමෙන් පුතේ ප්‍රශ්න දෙක ප්‍රශ්න 4ක් එනවා කියලා කියන්නේ ඉතාම වැදගත්. මොකද ඔය ලකුණු 4ම ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 4ක්. මොකද එක ලකුණක් පුතේ වැදගත්. එකක් වුණා නෙමෙයි පුතේ. ඒ සෙට් එකේදී දශම නේ 0.0.01ක් වැදගත්. 10,000න් පංගුවක් වැදගත් ඈ. හරි. එතකොට මම කිව්ව වර්තමාන තත්ත්වය මට කියන්න මේකේ 20න් 20ම හරි කවුද ඉන්නේ? 20න් 20ම හරි. අදත් එහෙම කෙනෙක් නැහැ. කනගාටුයි. හරි? 19ක් හරි? එහෙමත් 18ක් මගේ තියනවා. විදෝෂි 18ක් හරි කියලා කියනවා. කවුද උදේ? හසිත ඉන්නවා, කසුන් ඉන්නවා, මෙත්සානි ඉන්නවා. කවුද සදීපත් 18ක් හරිද? ඔව් සර්. ඔව් තරිඳු සහනොත් ඉන්නවා. 18ක් හරි බොහොම හොඳයි. හරි? 17 පුතේ? මං ඉන්නවා. අමල්කිත් ඉන්නවා, අනුදත් ඉන්නවානේ. අනුද පුතේ 17ද 18ද ඔයාට? 18 සර්. 18යි නේ. right 18යි. හරි එතකොට දිනිතිත් ඉන්නවා නේ.
හරි. තරෂි. ඔව්. සාමාන්‍ය පුතේ මෙහෙම මම ඉතින් අර 16 15 අහන්නේ නැහැ. ඒක හොඳයි. වරදක් නැහැ. ඉතින් අවම වශයෙන් පුතේ 15ට උඩින්වත් හරියන්න ඕනි. හැබැයි ඉතින් ওই ප්‍රශ්න කියන පුතේ එහෙම අමාරු ඒවා නෙවෙයි. නේ? ගීෂානුත් ඉන්නවලු. නේ? කවුද? අශාරි. ශෂනිකා ආසාරිනේ. හරි එතකොට පුතේ 15ට වඩා අඩුයි කියලා කියන්නේ පුතේ ඒගොල්ලෝ පොඩ්ඩක් ආපහු ටියුට් සරමයා බලන්න ඕනි. පොඩ්ඩක් තව පාඩම් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි දැන්. ඕගොල්ලෝ මේ වෙනකොට ඔය කියන පාඩම් මේ මුල පාඩම් දෙකනේ. මේ පාඩම් දෙක 100% පාඩම් කරලා අවසන් කරලා නැති වෙන්න පුළුවන් විභාගයට අදාළව. ඔයගොල්ලෝ හිතන් ඉන්න පුළුවන් මේ විභාගෙ කිට්ටු වෙනකොට මේ පාඩම් කරනවා කියලා. ඒක ඉතින් ඔයගලන්ගේ අයිතිය මට ඒකට මොකක් කියන්න බෑ. නමුත් ඉතින් වඩා හොඳම දේ ඒක නෙවෙයි. මොකද විභාගෙ කිට්ටු වෙනකොට පුතේ මේ පාඩම් මූලික පාඩම් මේ පළවෙනි දෙවෙනි කියලා කියන සංකීර්ණ පාඩම් නෙමෙයිනේ. ඒවා නැවත බලන්න අවස්ථාවක් තියාගන්න එපා. ඒවා කම්ප්ලීට් කරන්න. හරි? දැන් නිකන් ඔයගොල්ලෝ බලන්නකෝ. දැන් මේ ටියුට් එක ඇතුලේ හරි? සමහර කෙනෙකුට මේක බොහොම සරලයි වගේ දැනුණාට මම පාඩම් දෙකට අදාළව ප්‍රශ්න 50ක් 50 100ක් වෙනම කතා කරනවා. හරි? ඊට පස්සේ දැන් මේ ප්‍රශ්න ටියුට් එක ඇතුලේ ටිකක් ටියුට් එකක් තමයි නැත්නම් පේපර් එක ඇතුලේ අපි ටියුට් කියන්නේ පේපර් කියමුකෝ. දැන් කලින් 20ක් දුන්නා, අද 20ක් දුන්නා. සමහර ලබන සුමානෙත් මම 20ක් දෙන්න පුළුවන්. නැත්නම් ලබන සුමානෙ මට හිතෙනවා නම් තියරි එකට වැඩි කාලයක් අපි ගත යුතුයි කියලා. ඒ කියන්නේ ඒක සාකච්ඡා කරන එකට වැඩි කාලයක් ගත යුතුයි කියලා මම ඒ ටික සාකච්ඡා කරලා ඊගා සුමානට ඒක යන්න පුළුවන්. හරි? පැහැදිලිද? එතකොට අපි ලබන සුමානෙ ලබන මාසේ මැද වගේ වෙනකොට දෙවෙනි සුමානෙ වගේ වෙනකොට මේක අවසන් කරන්න ඕනි. ඊගා පාඩමට යන්න ඕනි. හරි? කාලය යන්නේ එහෙමයි ඈ. එතකොට දැන් තුන්වෙනි පාඩම වගේ වෙයි පුතේ අපිට තියරි කියලා කතා කරන්න ගොඩක් දේවල් නැහැනේ. තුන්වෙනි පාඩමේ තියෙන්නේ මොනවද? ඔව් ගැටලු විසඳන්නමයි තියෙන්නේ. තියරි කතා කරන්න තියෙන්නේ බොහොම අඩුවේ. හරි? හතරවෙනි පාඩමේ තියරි මතක් කරලා ගන්න ටිකක් තියෙනවා. තුන්වෙනි පාඩමට වඩා ඒකේ තියෙන්නේ ගැටලු. නේ? එතකොට ඒ 3 4 පාඩම් අපි කතා කරනකොට ගොඩාක් වෙලාවට අපි කතා කරන්නේ මේ න්‍යායික කාරණා ගැටලු විසඳීම හරහා. හරි එතකොට අපිට මේ කාලේ වැඩි කාලයක් ගන්න පුළුවන් ගැටලු වලට. හරි රයිට්. එතකොට මම කිව්වේ ඒ පාඩම් පුතේ මේ අවස්ථාවේදීම here's the ලක්ෂණ information retrieval. retrieve කරනවා කියන පුතේ ලබා ගන්නවා. information retrieval කියලා කියන්නේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය. හරි? එයා අහනවා information retrieval කියලා කියන්නේ retrieve. retrieve කියලා කියන්නේ ලබා ගන්නවා කියන අදහස. අපි දැන් අර සමාන වචන තමයි ඕපන් කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ. RETRIEVE retrieve. ලබා ගැනීම ඈ. හරි? සර්ච් කිරීමක් කියන්න පුළුවන්ද? ඈ? සර්ච් කිරීමක් කියන්න පුළුවන්ද? සර්ච් කිරීම කියන එකට වඩා පොඩ්ඩක් වෙනස්. සර්ච් කරනවා කියන්නේ අපි හොයනවා පරීක්ෂා කරනවා කියන එකනේ. එතකොට අපිට information retrieve කිරීම සඳහා සර්ච් කරන්න පුළුවන්. ඒ කියන්නේ තොරතුරු ලබා ගැනීම ඉටු කරගන්න අපිට සර්ච් කරන්න පුළුවන්. දැන් අපිට ඕනි මොනවා හරි තොරතුරු ප්‍රමාණය කියලා හිතන්නකෝ. මොකක් හරි දෙයක් පිළිබඳ තොරතුරු ලබා ගන්න අපිට අවශ්‍යයි. ඒ කියන්නේ information retrieve කරන්න අපිට අවශ්‍යයි. ඒ සඳහා අපිට පුළුවන් පුතේ වෙබ් එක වගේ මාධ්‍යයක් සර්ච් කරන්න. එදා සර්ච් කිරීම සහ retrieve කිරීම කියලා කියන්නේ සමාන වචන දෙකක් කියලා පිළිගන්න බෑ. හැබැයි සර්ච් එක සේවය කරනවා retrieve එකට. ඒ කියන්නේ සර්ච් කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒක අර තැනානුව පුතේ හරියටම විග්‍රහ කරගන්න ඕනේ ඈ. මම මේ රෆ්ලි අයිඩියා එක කිව්වේ ඈ. retrieve කියන වචනේ තනියෙන් අපි ගත්තොත් ඒකට අපි කියනවා ලබා ගැනීම. open කියන වචන තනියෙන් ගත්තොත් අපි ඒකට කියනවා විවෘත කිරීම. හරි? පැහැදිලිද? එහෙම හරි. එතකොට මේ කියාගෙන ආවේ මුල පාඩම් පුතේ අවසාන මොහොතේ මේ නැවත බලන්න ආරම්භය තියාගන්න එපා. මොකද අවසාන මොහොතේ ඔයගොල්ලෝ වැඩි නැඹුරුවක් වැඩි කාලයක් වැය කරන්න ඕනි ප්‍රධාන පාඩම් 6ට. මොකද ප්‍රධාන පාඩම් 6 පුතේ හරියටම කම්ප්ලීට් නම් අනිවාර්යෙන් මේ 6 පුතේ ඔයගලන්ට B එක ගත්ත හැකියි. B එක ගත්ත හැකියි. ප්‍රධාන පාඩම් 6 මොනවද? logic gate ඊගාවට තොරතුරු පද්ධති ඊගාවට database 9 programming ඊගාවට වෙබ් එක දෙපාඩම උතුකුණන්නේ logic gate a network. හරි logic gate පාඩම ඒ කියන්නේ 4 වෙනි පාඩම 6 වෙනි පාඩම network 7 තොරතුරු පද්ධති 8 database මේ ඊගාවට මොකද්ද
76 වෙබ් එක. හරි. ඔන්න ඔය පාඩම් 6 ඈ. රයිට්. එතකොට ඔය පාඩම් 6 ඔයගොල්ලෝ නිසි ආකාරයෙන් හදාarලා තියෙනවා නම් ඒ පාඩම් 6න් පුතේ B එක ගන්න පුළුවන් අපහසුකින් තොරව. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා නම්බර් සිස්ටම් පාඩම. මම කියන්නේ මධ්‍යස්ථ පාඩම් නම්බර් සිස්ටම් පාඩම. ආයි පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම් පාඩම. නේ? එතකොට ඒ වගේ පාඩම් වලින් ඔයගලන්ට පුළුවන් තව මේ ලකුණු කිහිපයක් අරගෙන ඒකට සමීප වෙන්න. සමහරට ඒක කම්ප්ලීට් වෙන්න පුළුවන් එතන. ඊගාට පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, ඊගාට ආපහු වෙනවා 11 වෙනි පාඩම, IoT පාඩම, ඊගාට e-commerce පාඩම සහ new trend නව ප්‍රවණතා කියන 13 වෙනි පාඩම. ඒවෙන් හරි තව ලකුණු මේ 7ක් 8ක් උපරිම 10ක් වගේ ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැන් මොකද සාමාන්‍ය විදිහේ රචනා ප්‍රශ්නයක් එනවනේ දැන් අවුරුදු කිහිපයක ඉඳලා ඔය මොනවාද මේ e-commerce e-business එක කියන්නේ 12 වෙනි පාඩම මේ සහ 13 වෙනි පාඩම එකට සම්බන්ධ කරලා මේ ප්‍රශ්නයක් එන ප්‍රවණතාවයක් දැන් තියෙනවා. රචනා ප්‍රශ්නයක් එනවා දැන් අවුරුදු කිහිපයක ඉඳලා. ඉතින් කෙනෙකුට මොකද අපේ රචනා ප්‍රශ්න පත්‍රය මම ඔයාලට කිව්වනේ මේ රචනායකයේ පුතේ ප්‍රශ්න 6ක් අපිට දීලා 4යි ලියන්න ඕනි. ඒතර කෙනෙකුට මේ ප්‍රශ්නේ ඕනනම් අතාරින්න පුළුවන්. කෙනෙකුට කරන්න පුළුවන්. හරි මම ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. ඒ ටික අතෑරියත් හරි ඒ ප්‍රශ්නේ අතෑරියත් තව ප්‍රශ්න පහක් තියෙනවනේ. පහෙනුත් 4යිනේ කරන්න ඕනේ. ඒ කියන්නේ පාඩම් කරන්න ඕනේ නෑ කියලා නෙමෙයි මම කිව්වේ. ඒ පාඩම් අපි අතහැරලා කතා කරත් අර ප්‍රධාන පාඩම් 6න් B එකට එන්න පුළුවන් කියලා මම කිව්වේ ඒකයි. හරි ඊට පස්සේ මෙහෙයුම් පද්ධති සහ කියන්නේ ඔපරේටින් සිස්ටම් සහ තුන්වෙනි පාඩම වගේ මධ්‍යස්ථ පාඩම් ගත්තොත් අර සංකීර්ණ පාඩම් 6ට අමතරව තියෙන මධ්‍යස්ථ පාඩම් 4න් ඒ දෙක ගත්තොත් ඊට පස්සේ ඒ දෙකකින් එන ප්‍රශ්න වලට ලකුණු අරගෙන ඒකට සමීප වෙන්න හෝ ඒක අප් කරන්න පුළුවන්. يعني 75 76ට එන්න පුළුවන්. හරි ඊට පස්සේ ඒක නේ අර ආභරණයක් වගේ බබලවන්නේ නැත්තම් දිදුලවන්නේ එහෙම නැත්තම් ඒක හොඳ එකක් බවට පත් කරන්නේ අනිත් පාඩම් කරා. මම කිව්වේ අපේ ටාගට් එක තියෙන්න ඕනි විදිය. ඒ නිසා අවසාන මොහොතේ කියන්නේ අවසාන මාස දෙක තුන ඔයගොල්ලෝ වැඩියෙන් වැඩ කරන්න ඕනි. මේ පාඩම් වලට නෙමෙයි කියන එක මම මේ කිව්වේ ඈ. හරි. ඒක හැබැයි ඒ අවසාන මොහොතෙත් අපි කරන රෑන්කින් පේපර්ස් වල මොඩල් පේපර්ස් වල අහු වෙනවා මොනවද? මේ පළවෙනි දෙවෙනි පාඩම් වලට අදාළ කරන ප්‍රශ්න. ඒතර මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේ ඔක්කොම දේවල් මතක් කරලා ගත්තා. රයිට්.